හරි. දැන් අපි බලමු තාපයේ පාඩමේ තාප සංක්‍රමණය කියන කොටස. ඒක තියෙන ටික තමයි අපි දැන් ඉස්සෙල්ලා බලන්න හදන්නේ. අපි කතා කරමු තාපයේ පාඩම ප්‍රධාන කොටස් කීපයකින් අපිට යන්න පුළුවන් එකේ කොටසක් තමයි තාප සංක්‍රමණය කියලා කියන්නේ. අපි ඒක නිසා ඉස්සෙල්ලාම තාප සංක්‍රමණය කියන කොටස් බලමු. මොකක්ද කියලා. හරි. තාප සංක්‍රමණයක් කියන්නේ මේ සංක්‍රමණය කියන වචනයෙන් මොකද දෙනවා? සංක්‍රමණයක් කියන්නේ ගමන් කිරීමක්. ඒක දැනගෙන ඉඳලා තව තැනකට තාප ශක්තිය යනකොට තමයි අපි කියන්නේ තාප ශක්තිය සංක්‍රමණය වෙනවා කියලා. නැත්නම් තාප ශක්තිය ගමන් කිරීමක් විදිහට අපි හඳුන්වනවා. තාප සංක්‍රමණයක් කියලා කියන්නේ. තාප ශක්තිය සංක්‍රමණය වෙන්නේ කොතන ඉඳලා කොතනටද? සරල භාෂාවෙන් කිව්වොත් ඕන කෙනෙක් දන්නවා තාප ශක්තිය ගමන් කරන්නේ හැමතිස්සෙම තාප ශක්තිය වැඩි ස්ථානයක ඉඳලා තාප ශක්තිය අඩු ස්ථානයකට. තාප ශක්තිය අඩු ස්ථානයකට. තාප ශක්තිය ගමන් කරන්නේ නැත්නම් සංක්‍රමණය වෙන්නේ හැමදාම තාප ශක්තිය වැඩි තැනක ඉඳලා තාප ශක්තිය අඩු තැනකට. මේ හැමෝම දන්නවා තාප ශක්තිය වැඩි කියන එකේ තේරුම එම ස්ථානයේ උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය වැඩි. තාප ශක්තිය අඩුයි කියන එකේ තේරුම එම ස්ථානයේ උෂ්ණත්වය අඩුයි. ඒක නිසා තවත් කෙනෙක්ට කියන්න පුළුවන්කමක් තියෙනවා තාප සංක්‍රමණයක් කියලා කියන්නේ තාප ශක්තිය වැඩි ස්ථානයක ඉඳලා තාප ශක්තිය අඩු ස්ථානයකට ගමන් කරනවා. එහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි ස්ථානයක ඉඳලා උෂ්ණත්වය අඩු ස්ථානයකට ගමන් කරනවා. ඇත්තටම කිව්වොත් අපිට ගණන් හදද්දී මේ කතාව කොච්චර වැදගත් වෙනවද කියලා සන්නයනය පාඩමේදී තේරෙවි. මොකද හැමතිස්සෙම කොහොම මතක තියෙන්න ඕන තාප ශක්තිය ගමන් කරන්නේ තාප ශක්තිය වැඩි ස්ථානයක ඉඳලා තාප ශක්තිය අඩු ස්ථානයකට. එහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි ස්ථානයක ඉඳලා උෂ්ණත්වය අඩු ස්ථානයක් කරා තමයි තාප ශක්තිය ගමන් කරන්නේ. ඒතර මෙන්න මේ විදිහට තාප ශක්තිය ගමන් කරන්න පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ තාප ශක්තිය මෙහෙම එක් ස්ථානයක තවත් ස්ථානයකට ගමන් කරද්දී මේ අතරමැද හම්බෙන විවිධ මාධ්‍යම් තියෙනවානේ. උදාහරණයක් අපිට හම්බෙන ප්‍රධාන මාධ්‍යම් තුනයි. ඝන, ද්‍රව, වායු. තවත් උදාහරණයක් මම ඔයාලට කිව්වොත් එහෙම හිතන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතන්න අපි ගාව තියෙනවා ජල වාචනයක්. තාප මිතිය පාඩමකට හිටපු අය දන්නවා. ජල වාචනයක් තියෙනවා. වාචනයක් කරා මම මේකට ජලය පුරවලා තියෙන්නේ. මම මේක තුනට දානවා අධිකස රත් කරපු ලෝහ කැබැල්ලක්. එතකොට මෙයාගේ උෂ්ණත්වය අඩු, ජලයේ උෂ්ණත්වය අඩුයි, ලෝහ කැබැල්ලේ උෂ්ණත්වය වැඩි. එතකොට තාප ශක්තිය ගමන් කරන්නේ කොතැනද? ඔයගොල්ලෝ දන්නවා තාප ශක්තිය ගමන් කරන්න ඕන තාප ශක්තිය වැඩි තැනක ඉඳලා තාප ශක්තිය අඩු තැනකට. එහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි, ලෝහ කැබැල්ලේ ඉඳලා උෂ්ණත්වය අඩු, ජලයේ කරා තාප ශක්තිය අඩු. අර තාප ශක්තිය ගමන් කරන්නේ තාප ශක්තිය තමයි ගමන් කරන්නේ මොන මාධ්‍ය හරහාද? ද්‍රවයක් කරහා නේද? එහෙනම් තාප ශක්තිය ගමන් ගන්න මාධ්‍යයක් විදියට ද්‍රව තියෙන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ නිකමනේ හිතන්න ඔයගොල්ලෝගේ ගෙදර දැන් නැහැ ඉස්සර තිබුණා නේද ටන්ග්ස්ටන් බල්බ් එකක්. මම ටන්ග්ස්ටන් බල්බ් එකක් තෝරගත්තේ ටන්ග්ස්ටන් බල්බ් වල ඔයාලා දන්නවා තාප ශක්තිය ඉපදෙන ප්‍රමාණය වැඩි නිසා. එතකොට ටන්ග්ස්ටන් බල්බ් එකක් ගත්තට පස්සේ ටන්ග්ස්ටන් බල්බ් එක එළලා තියෙද්දි අපි ස්විච් එක ඔන් කරාන් පස්සේ හොඳටම රත් වෙනවා මේක. අපිට මේ හරියදී අපිට දැනෙනවා බල්බ් එක නිසා හරිම රස්නේ හරිම දාඩිය යනවා කියලා. ඒ කියන්නේ තාප ශක්තිය රාගෙන බල්බ් එකේ ඉඳලා බල්බ් එකේ දුෂ්ණත්වය වැඩි. බල්බ් එක අල්ලලා බලුවොත් අපේ අත පිච්චෙන ගානට රත් වෙලා තියෙනවා. ඒ කියන්නේ බල්බ් එකේ තාප ශක්තිය වැඩි. මේ මිනිසාගේ තාප ශක්තිය අඩුයි. ඒ නිසා තාපය ගමන් කරන්නේ හැමතිස්සෙම තාපයේ සංක්‍රමණය වෙන්නේ තාප ශක්තිය වැඩි තැනක ඉඳලා තාප ශක්තිය අඩු තැනකට. එහෙනම් මේ බල්බ් එකේ ඉඳලා මේ මිනිස දක්වා තාප ශක්තිය එනවා. ඒවත් උෂ්ණත්වය වැඩි තැනක ඉඳලා උෂ්ණත්වය අඩු තැනක් දක්වා එනවා. එතකොට මේ තාපය ගමන් කරේ මොන මාධ්‍යයක් තුලද? ඕකට කියන මේ තියෙන්නේ වායුමය මාධ්‍යයක් නේද? එහෙනම් තාප සංක්‍රමණය සිදු වෙන පුළුවන් තවත් මාධ්‍යයක් තමයි වායුමය මාධ්‍යයක් කියලා අපිට හඳුනන්න පුළුවන්. ඒ විතරද ඕන මතකයි මම හිතන්නේ ඔය මේ පොඩි කාර්යදී කරපු පරීක්ෂණයක් තියෙනවා. ලෝහ කැබැල්ලක් අරගෙන දණ්ඩක් වගේ තියෙන තඹ කැබැල්ලක් අරගෙන එක කෙලවරක් ඔයගොල්ලෝ අතින් අල්ලගත්තා. අනිත් කෙලවර ඉටිපන්දමකින් රත් කරා. මතකද? ටික වෙලාවක් යද්දී ඔයාලට දැනුණා මේ පැත්තත් එන්න රත් වෙනවා කියලා. ඒක සැරේ නෙමෙයි ටික වෙලාවක් ගියාට පස්සේ තමයි දන්නේ මේක එන්න රත් වෙන පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ මෙතෙන්දී ලැබුණු තාප ශක්තිය දණ්ඩ දිගේ මේ පැත්තට ඇවිල්ලා නේද? ඒකේ තාප ශක්තිය මේ වෙලාවේ සංක්‍රමණය වෙලා තියෙන මොකක් කරහාද? ඝන මාධ්‍යයක් කරහා නේද? එහෙනම් තාප ශක්තිය සංක්‍රමණය වෙන්නේ. එහෙම නැත්නම් උෂ්ණ ශක්තිය වැඩි තැනක ඉඳලා තාප ශක්තිය අඩු තැනකට ගමන් කරන්නේ මොන මාධ්‍යයක් හරහාද? ඝන, ද්‍රව, වායු කියන මාධ්‍යයන් හරහා. ඒතර මෙන්න මේ එක් මාධ්‍යයන් හරහා ගමන් කරන්න තියෙන හැකියාව අණුව තමයි තාප ශක්තිය එක තැනක ඉඳලා තව තැනකට යන්න භාවිතාවන ප්‍රධාන ක්‍රම තුනක් නිර්මාණය වෙන්නේ. මොනවාද මේ ප්‍රධාන ක්‍රම තුන? ඔයාලා දන්නවා. එකක් තාප සංවහනය. අනිත් එක තාප සන්නයනය. අනිත් එක තාප විකිරණය.
මේ ප්‍රධාන ක්‍රම තුන තමයි ඝන, ද්‍රව, වායු කියන ඕනෑම මාධ්‍යයක් තුළ තාප ශක්තිය සංක්‍රමණය වීම සඳහා භාවිතා කරන. ඉතින් මාධ්‍ය වර්ගයෙන් වර්ගයට මොන ක්‍රමයකද භාවිතා කරන්න කියන එක වෙනස් වෙනවා. දැන් මම සරලව නැවතත් මතක් කරලා දෙන්නම් මොකද්ද මේ අපේ පාඩම කියන එක. ඔයාලන් අපේ පාඩම උනේ තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය කියලා කියන්නේ තාප ශක්තිය ගමන් කිරීමක් නේද? තාප ශක්තිය ගමන් කරන්නේ කොහේ ඉඳලා කොහාටද? හැමදාම තාප ශක්තිය ගමන් කරන්නේ තාප ශක්තිය වැඩි තැනක ඉඳලා තාප ශක්තිය අඩු තැනකට. ඉතින් තාප ශක්තිය වැඩි කියලා කියන්නේ ස්ථානීය උෂ්ණත්වය වැඩි. තාප ශක්තිය අඩු කියලා කියන්නේ උෂ්ණත්වය තාප ශක්තිය අඩු කියලා කියන්නේ ස්ථානීය උෂ්ණත්වය අඩුයි. ඒක නිසා තාප ශක්තිය ගමන් කරන්නේ හැමතිස්සෙම උෂ්ණත්වය වැඩි තැනක ඉඳලා උෂ්ණත්වය අඩු තැනකට කියලා කිව්වට කමක් නැහැ. ඉතින් අපි පැහැදිලි කරා මේ විදිහට තාප ශක්තිය සංක්‍රමණය වෙද්දී ගමන් කරද්දී තාප ශක්තියට ගමන් කරන සිදු වෙනවා ඝන මාධ්‍යයන් හරහා, ද්‍රව මාධ්‍යයන් හරහා සහ වායුමය මාධ්‍යයන් හරහා. ඉතින් මේ වගේ සංක්‍රමණය වෙනකොට එක තැනකට තව තැනකට ගමන් කරන්න තාපයට පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම තුනක් යාන්ත්‍රණ තුනක් තියෙනවා. යාන්ත්‍රණ තුන තමයි අපි හඳුනන්නේ තාප සංවහනයයි, සන්නයනයයි, විකිරණයයි කියලා. මේ ගැන තමයි මෙන්න සැරේ සාකච්ඡා කරන්න පටන් ගන්න. එතකොට දැන් අප සංතාප සංක්‍රමණ ටියුට් එක ඔයගොල්ලෝ ලැබිලා තියෙන්නේ. ඒ ටියුට් එක අරගෙන මාත් එක්ක එක දෙන හිස්ටන් ටික පුරවගෙන යමු මම නෝට් එක කියවද්දි. එතකොට ඔයගොල්ලෝගේ නෝට් එක සම්පූර්ණ වෙනවා. මේ විදිහට ටියුට් පහකින් මම ඔයාලගේ තාපය පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා. පුළුවන් තරම් ඉක්මනින්ම අයිට ගමුද සංවහනයේ ටියුට් එක. අප සංක්‍රමණය මාතෘකාව පළවෙනි කියන පළවෙනි පිටුවේ. හැමින් ලියාගෙන යමු. තාප ශක්තිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාප ශක්තිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට හිස්තැනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ අරුවට බලන්න. තාප ශක්තිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාප ශක්තිය ගමන් කිරීම තාප සංක්‍රමණය ලෙස හඳුන්වයි. මම කියන්නම් තාප ශක්තිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාප ශක්තිය ගමන් කිරීම තාප සංක්‍රමණය ලෙස හඳුන්වයි. තාප සංක්‍රමණය සෑම විටම සිදුවන්නේ වෙන්න ඕන. තාප සංක්‍රමණය සෑම විටම සිදුවන්නේ තාප ශක්තිය වැඩි ස්ථානයක සිට තාප ශක්තිය අඩු ස්ථානයක් කරා වේ. එනම් උෂ්ණත්වය වැඩි ස්ථානයක සිට උෂ්ණත්වය අඩු ස්ථානයක් දක්වා වේ. එලෙස එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා තාප ශක්තිය ගමන් කර ගැනීම සඳහා භාවිතා වන ප්‍රධාන ක්‍රම තුනකි. ඒවා නම් අංක 1 තාප සංවහනය, අංක 2 තාප සන්නයනය, අංක 3 තාප විකිරණය. දැන් අපි මේ මාතෘකාවලින් මූලික මාතෘකාව විදිහට අරගෙන සාකච්ඡා කරන තාප සංවහනය මේක තියරිටිකල් සාකච්ඡා කරලා ගණන් හදන්න ඕන. ඊට පස්සේ තාප සන්නයනයට එන්න තියෙනවා. තාප සන්නයනයේ අපි තියරිටික සාකච්ඡා කරලා ඒක ගණන් ටික හදන්න ඕන. ඒතර මෙයාට අර ප්‍රැක්ටිකල් තියෙනවා. ප්‍රැක්ටිකල් මම වෙනම සපයනවා. ප්‍රැක්ටිකල් බුක් එකක් විදිහට අපි එකකින් ඒකට අදාළව තියෙන ප්‍රැක්ටිකල් ටික ඉගෙන ගමු. අපි බලමු එහෙනම් සංවහනය කියන්නේ මොකක්ද කියලා බලන්න මේ දක්වා කියපු ටික ඔයාලට තේරුණාද කියලා. හරි අපි බලමු තාප සංවහනය. අපි දැන් දැක්කා තාපය සංක්‍රමණය වෙන්න භාවිතා වන ප්‍රධාන ක්‍රම තුනක් අපිට හම්බුණා. ඒ ප්‍රධාන ක්‍රම තුනෙන් එකක් තමයි තාප සංවහනය කියලා කියන්නේ. තාප සංවහනය. දැන් ඔයාලා දැක්කා තාප සංක්‍රමණයෙන් සිදු වෙද්දී භාවිතා වෙන ප්‍රධාන මාධ්‍ය තුනක් නේ ඝන, ද්‍රව, වායු. එතකොට සංවහනය මගින් තාප ශක්තිය එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්නේ ඝන මාධ්‍යයන් තුලදීද, ද්‍රව මාධ්‍යයන් තුලදීද, වායුමය මාධ්‍යයන් තුලදීද? මම කියන්නේ එක මාධ්‍ය වර්ගයෙන් වර්ගයට මේ තාප සංක්‍රමණය වෙන්න තාප ශක්තිය ගමන් කරන පාවිච්චි කරන මෙතඩ් එක, ක්‍රමය, යාන්ත්‍රණය වෙනස් වෙනවා. අපිට දන්නවද ඔය ප්‍රධාන මාධ්‍යයන් තුන අතරින් ද්‍රව තුල සහ වායු තුල තාප ශක්තිය එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන්න නැත්නම් ගමන් කරන්න භාවිතා වන ප්‍රධාන ක්‍රමය තමයි සංවහනය. එහෙනම් සංවහනය මගින් තාප ශක්තිය සංක්‍රමණය වෙන්නේ
ද්‍රව තුලදී සහ වායු තුලදී. ඔන්න මතකදී මම උදාහරණයකට කිව්වා කලින් මෙතෙන්දී අර ජල වාජනයකට රත් කරපු යකඩ කැබල්ලක් දැම්මම පස්සේ යකඩ කැබල්ල තියෙන තාප ශක්තිය ජලයට ලැබෙන නම් ප්‍රධානම ක්‍රමය වෙන්නේ එකම ක්‍රමය නෙමෙයි ප්‍රධානම ක්‍රමය වෙන්නේ තාප සංවහනය. ඊට පස්සේ මතකද රත් වෙච්ච බල්බ් එකක් තිබුණා. ඒ බල්බ් එකෙන් එහෙනම් එළියේ ඉන්න මනුස්සයට තාප ශක්තිය ලැබෙන්න, පුද්ගලයාට තාප ශක්තිය ලැබෙන්න එකම ක්‍රමය නෙමෙයි ප්‍රධාන ක්‍රමයක් වෙනවා තාප සංවහනය. ඊට අමතරව තවත් ක්‍රම තියෙනවා අපිට ඉස්සරහට ඉගෙන ගන්නදී තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒක. හරි. අපි කියනවා තාප ශක්තිය සංක්‍රමණය වෙන සංවහනය මගින් එක තැනකට තව තැනකට ගමන් කරන්නේ ද්‍රව සහ වායු තුළ. මේ ද්‍රව බලයි වායු වල තියෙන විශේෂත්වය ඔයගොල්ලෝ දන්නවා. ද්‍රව අණු වලට සහ වායු අණු වලට චලනය වීමේ හැකියාවක් සහිතයි. මේ චලනය වීමේ හැකියාවක් සහිතයි නම් මේ දෙන්නට පොදුවේ කියන නමක් තියෙනවා මොනවාද? තරල. ඒ නිසා අපි කියනවා සංවහනය මගින් තාප ශක්තිය එක තැනකින් තව තැනකට ගමන් කරන්නේ මොන වගේ මාධ්‍යයන් තුලද? තරලයන් තුල කියලා තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. හරි අපි බලමු එහෙනම් මේ සංවහනයේදී මොකද වෙන්නේ? අපි මේකට කියනවා සංවහන යාන්ත්‍රණය කියලා. ඒ කියන්නේ සංවහනය වගේ තාප ශක්තිය එක තැනකින් තව තැනකට අරගෙන යන්නේ කොහොමද? අපි මේකට කියනවා තාප සංවහන යාන්ත්‍රණය කියලා. උදාහරණයක් මේකට එක්ක අපිට ද්‍රව මාධ්‍යයක් තුලින් ගන්න පුළුවන් නැත්නම් වායු මාධ්‍යයක් තුලින් ගන්න පුළුවන්. ඕනම අවස්ථාවක්. හිතන්න ද්‍රවයක් තුල හරි වායුවක් තුල හරි ඔගොල්ලෝ අධික ලෙස රත් වෙච්ච වස්තුවක් අවලම්බනය කරලා නැත්නම් එල්ලලා තියනවා කියලා. मैं හොඳටම රත් වෙච්ච වස්තුවක්. මම උදාහරණයක් විදිහට කියනවා මෙයා ගොඩක්ම රත් වෙච්ච තරමට මෙයාගේ උෂ්ණත්වය දෙන සෙල්සියස් අංශ 120යි. මෙයා ඇලිලා ඉන්න වට තියෙන පරිසරය තරලමේ මාධ්‍යයක් මේක ද්‍රවයක් වෙන්නත් පුළුවන් වායුවක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ මාධ්‍ය අපි කියමු උෂ්ණත්වය සෙල්සියස් අංශ 30යි. අර දැන් ඔයාලට පේනවා හොඳටමනේ. මෙයාගේ උෂ්ණත්වය වැඩි කියන්නේ මෙයාගේ තාප ශක්තිය වැඩි. මෙයාගේ උෂ්ණත්වය අඩුයි කියන්නේ මෙයාගේ තාප ශක්තිය අඩුයි. දැන් මම පාඩම් පටන් ගනිද්දී කිව්වා තාපයේ සංක්‍රමණය වෙන්න ඕන කොහින්ද කොහටද තාප ශක්තිය වැඩි කියවත් උෂ්ණත්වය වැඩි ස්ථානයකදී උෂ්ණත්වය අඩු ස්ථානයකට කොහොමද තාප ශක්තිය මෙතන මෙතෙන්ට යන්නේ. ඒකට පාවිච්චි කරන ප්‍රධාන ක්‍රමය තමයි සංවහනය. ඒතර මේ තියෙන තරලයක් නේ ඔබලම තරලයක තියෙනවා තරල අණු. ද්‍රව අණු හරි වායු අණු හරි වෙන්න පුළුවන් නේ. ද්‍රව අණු හෝ වායු අණු වෙන්න පුළුවන් මේ විදියට. මේ අණු නිකන් ඉන්නවද? නෑ. ඉන්න ගමන් මොකද කරන්නේ? හමු චලනයක දෙමින් ඉන්නවා. නිකන් ඉන්නන්නේ මේකවල එහෙම හමු චලනයක දෙමින් ඉන්නවා. මේකවල එහෙම හමු චලනයක දෙමින් ඉන්නවා. මේ තරලණු මේ විදිහට හමු චලනයක දෙමින් ඉන්නවා. සමහරට මෙයා මේ පැත්තට යනවා. නේද? මේ තරලණුත් ඒත් නේද? හමු චලනයක දෙමින් ඉන්නවා. මම පොදුවේ තරලණු කියලා පාවිච්චි කරනවා. මෙයාත් තමයි හමු චලනයක දෙමින් ඉන්නවා. මෙයාත් තමයි හමු චලනයක දෙමින් ඉන්නවා. කොහොම හමු චලනයක දෙමින් ඉන්න අතරේ හැම අණුවක්ම නෙමෙයි. හරි කලාතුරකින් සමහර අණු. අහඹලස ගිහිල්ලා සමහර අණු ගිහිල්ලා රත් වෙච්ච වස්තුවේ ගැටෙනවා. ගැටුණාට පස්සේ එයා නැවත එළියට යන්නේ. ඒ වායු අණුව නැත්නම් තරල අණුව නැවතත් එළියට යන්නේ මෙයාගේ තියෙන තාප ශක්තිය කොටසක් ඉල්ලගෙන. ඔයාගේ තාප ශක්තිය මට ටිකක් දෙන්නකෝ කියලා ඉල්ලගෙන තමයි එයා එතනින් එළියට යන්නේ. මම කියන්නේ ඔයාලට තේරෙනවා. මේ එයා එළියට යනවා. මම වෙන පාටින් යන්නේ එයා තාප ශක්තිය අරන් ගිය නිසා. හැමදේම නෙමෙයි. එහෙම හමු චලනයක එදෙමින් එද්දි සමහර විට මෙන්න මේ තරල අණුව ආපහු ගිහිල්ලා මේක ගැටෙන්න පුළුවන්. අහමු ලෙස ගැටෙන්න. ගැටුණාන් පස්සේ ඒ තරල අණුව කරන්නේ අර මෙයාගේ තියෙන තාප ශක්තියෙන් කොටසක් අනේ මට දෙන්නකෝ කියලා ඉල්ලගෙන ඒකත් අරගෙන තමයි එළියට යන්නේ. අපිට කියනවා ඒතර මේ සංවහනයේ සිදුවෙන්නේ තරලමේ මාධ්‍යයේ තියෙන තරල අණු අහමු චලනයක යෙදෙමින් ඉන්න අතරතුර සමහර අණු රත් වෙච්ච වස්තුවේ ගැටෙනවා. ගැටලි වෙලා එයාගේ තියෙන තාප ශක්තියෙන් කොටසක් අරගෙන එළියට යනවා. මෙන්න මේ තමයි දැන් හොඳට දෙනවා. දැන් මේ කොටසක් අරන් එළියට යනවා කියලා කියන්නේ වස්තුවේ ඉඳලා පරිසරයට නේද යන්නේ. ඒක නෙමෙයි උෂ්ණත්වය වැඩි ස්ථානයක උෂ්ණත්වය අඩු ස්ථානයක තාපය යන්නේ. එහෙනම් මෙන්න මේ දෙක මෙන්න මේ ක්‍රමයක තමයි අපි කියන්නේ මේ යාන්ත්‍රණයට තමයි අපි කියන්නේ මොකක්ද සංවහනයක් කියලා. ඒක උංගත් නේද? ඒතර සංවහනය කියන්නේ හඹු ක්‍රියාවලියක් විදිහට ඔයාලට දකින්න පුළුවන් කමක් තියෙනවා. ඔයාලා හැමතරලනුවම ගැටුනේ නැහැ. සමහර තරලනු විතරයි ගැටුනේ. තව කතාවක් මේක තුලම තියෙනවා. දැන් ඔයාලට පේනව නේද? මේ අහඹු ලෙස ගැටුන තරලනු වස්තුවේ ගැටිලා එළියට යන්නේ කොහොමද යන්නේ? අර වස්තුවේ තියෙන තාප ශක්තියෙන් කොටසක් ඉල්ලගෙන යන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? මේ වස්තුව සතු තාප ශක්ති ප්‍රමාණය එන්න අඩු වෙනවා. මේ වස්තුව සතු තාප ශක්ති ප්‍රමාණය එන්න අඩු වෙනවා කියලා කියන්නේ වස්තුවේ උෂ්ණත්වය එන්න පහළ යන පටන් ගන්නවා. සංවහනයේ සිදුවෙද්දී වස්තුවේ උෂ්ණත්වය පහළ යනවා. අපි හැමෝම දන්නවා වස්තුවේ උෂ්ණත්වය පහළ යනකොට අපි කියනවා වස්තුව මොනවා වෙනවා කියලාද? සිසිල් වෙනවා කියලා. එහෙනම් අපි මේක හඳුන්වනවා සිසිලනයක් කියලා. ඒ නිසා අපි කියනවා සංවහනයේ සිදුවෙනකොට කාලයක් එක්ක වස්තුව සිසිල් වීමක් සිදු වෙනවා කියලා. සිසිල් වීමක් සිදු වෙනවා ඒ උෂ්ණත්වය පහළ යෑමක් සිද්ධ වෙන නිසා. ඒ වගේම තමයි මේ වස්තුවේ තියෙන තාප ශක්තිය අරගෙන එයා ඉන්නේ තරලයක නේද? ඒතර තරලයක එන්නේ තාප ශක්තිය ලැබෙනව නේද? තරලයක තාප ශක්තිය ලැබෙන්න මොකද වෙන්නේ? තරලයේ උෂ්ණත්වය ටික ටික වැඩි වෙන්න පටන් ගන්න ඕන.
එහෙම නේද වෙන්නේ? අපි තාප විද්‍ය පාඩමේ තමයි කතා කරන්නේ නේද? මෙයාගේ උෂ්ණත්වය අඩු වෙලා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී මේ දෙන්නේ උෂ්ණත්වයන් එක සමාන වෙනවා කියන එක තාප මිතිය පාඩමකට දාලා. මේකදී අපි කතා කරන්නේ තාප සංක්‍රමණයන් ගැන. හරි. දැන් බලන්න කතර මම කිව්වේ මේ නිසා වෙන්නේ සංවහනය සිදු වෙනකොට වෙන්නේ කාලයත් එක්ක වස්තු උෂ්ණත්වය ටික ටික අඩු වෙන එක. පරිසරයේ උෂ්ණත්වය ටික ටික වැඩි වෙන එක. හැබැයි මෙහෙම දෙයක්. තවලේ උෂ්ණත්වය නේද වැඩි වෙන එක. වස්තුවේ ප්‍රමාණයට සාපේක්ෂව තරලයේ තියෙන ප්‍රමාණය ඉතා විශාලයි නම් මේකට තාප ශක්තියක් ලැබුණා කියලා අපි උෂ්ණත්වය ඇතරකොත් වැඩි වෙනවා. නමුත් ඒක සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙන්නේ නැහැ. මේ සමග උෂ්ණත්වය නියතව තියෙනවා කියලා සලකන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපේ වායු ගෝලය කියලා ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක් වායු ගෝලය කියන්නේ. මම අධික ලෙස රත් කරපුව වස්තුවක් ගෙනල්ලා තිබ්බොත් එළියෙන් වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවද? නැහැ. අර තිබුණ වගේ නියතව තියෙනවා. නමුත් වායු ගෝලයට තාප ශක්තිය ලැබුණ හේතුව අර වායු ගෝලයේ තියෙන ප්‍රමාණයට සාපේක්ෂව වස්තුවේ ප්‍රමාණය ඉතාමත් කුඩායි නම් වස්තුවෙන් නිකුත් කරා කියලා තාප ශක්තියක් ලැබුණා කියලා පරිසර උෂ්ණත්වය කොටම වෙනස් වෙනවා කියලා අපි සලකන්නේ නැහැ. ඒ වගේම ඔයාලා දැනගෙන ඉන්න. ඒතර මේක තමයි සංවහනය. මේ සංවහනයේ තියෙන ප්‍රධාන ක්‍රම දෙකක්. සංවහනයේ තියෙන ප්‍රධාන ක්‍රම දෙකක්. අපිට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ සංවහනය ගත්තොත් සංවහනයේ සිදු වෙන උලම් ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි ස්වභාවික සංවහනය. ස්වාභාවික සංවහනය. අනිත් එක කෘත්‍රිම හේවත් කෘත සංවහනය. කෘත්‍රිම හේවත් කෘත සංවහනය. අපි නෝට් එක ලියාගෙන ඊට පස්සේ බලමු මොකද්ද මේ ස්වභාවික සංවහනය මොකද්ද මේ කෘත සංවහනය කියන්නේ කියලා. අනිත් අපි අපෝ ටියුබ් එක ගමු. සම්පූර්ණ කරමුද සංවහනය මාතෘකාව වලට හම්බ වෙනවා. ද්‍රව සහ වායුමය මාධ්‍යයක් තුළ තාප ශක්තිය සංක්‍රමණය වීම සඳහා යොදා ගන්නා මූලික යාන්ත්‍රණය වේ. එනම් තරලමය මාධ්‍යයක් තුළ ශක්තිය ගමන් ගන්නා ක්‍රමය වේ. සංවහන යාන්ත්‍රණය. දැන් ඔයගොල්ලෝ සංවහන යාන්ත්‍රණය කියන්නේ කොහොමද සංවහන සිදු වෙන්නේ කියන එක. මම හිතා රූප සරණක් දීලා තියෙනවා. පේනව නේද මේ අවලම්බනය කරලා තියෙන වස්තුව. ඒකට දාලා තියෙන සියලු දත් ටික මේ විදිහට සම්පූර්ණ කරගන්නකො. මේ වෙලාවක් දෙන්න. සම්පූර්ණ කරන් ඉවර වෙලා එතකන් වීඩියෝ එක නවත්තන්න ඔයගොල්ලෝ ගන්නවා. ඒක වස් කරලා ඉවර වෙලා ඊට පස්සේ රූප සරණ දාගෙන ඉවර වෙලා අප ප්ලේ කරලා බලන්න ඉඳලා නෝට් එක තියන්න. රූප සරණ දාගෙන ඉන්න. හරි රූප සරණ දාගෙන ඉවරයිනේ. එහෙනම් මෙහෙම ලියමු. අධික ලෙස රත් වූ වස්තුවක් ලියන ගමන් හොඳ කල්පනාවෙන් දැන් කියලා දුන්නු තියෙන ටික. අධික ලෙස රත් වූ වස්තුවක් තරලමය මාධ්‍යයක් තුළ අවලම්බනය කළ විට තරල මාධ්‍යයේ පවතින තරලමය අධික ලෙස රත් වූ වස්තුවක් තරලමය මාධ්‍යයක් තුළ අවලම්බනය කළ විට තරල මාධ්‍යයේ පවතින අහඹු චලනයේ යෙදෙන අහඹු චලිතයේ යෙදෙන ඇතැම් තරල අණු රත් වූ වස්තුවේ ගැටි බාහිර පරිසරයට තාපය රැගෙන යාම මෙහිදී සිදුවේ. තරල අණු වස්තුවේ ගැටි තරල අණු රත් වූ වස්තුවේ ගැටි තාප ශක්තිය රැගෙන යන නිසා කාලයත් සමග වස්තුවේ තාප ශක්ති ප්‍රමාණය අඩු වේ. එනම් කාලයත් සමග වස්තුව සිසිලනය වේ. වස්තුවෙන් නිදහස් වන තාප ශක්තිය බාහිර පරිසරයට ලැබෙන නිසා බාහිර පරිසරයේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ යයි. නමුත් වස්තුවට සාපේක්ෂව බාහිර පරිසරය ඉතා විශාල වන විට බාහිර පරිසරයට තාප ශක්තිය ලැබුණද
එම පරිසරයේ උෂ්ණත්වය නියතව පවතින්නේ සැලකේ. සංවහනය සිදුවිය හැකි ප්‍රධාන ක්‍රම දෙකකි. ඒ කියන්නේ එක ස්වභාවික සංවහනය. අංක දෙක කෘත්‍ය හේවත් කෘත්‍රිම සංවහනය. අපි බලමු දැන් මොකක්ද මේ ස්වභාවික සංවහනය හා කෘත්‍ය සංවහනය කියලා කියන්නේ. හරි. ලෙසින් ඔයාලට මේක අඳුර ගන්න පුළුවන්. ස්වභාවික සංවහනය කියන්නේ මොකක්ද? ඇත්තම කිව්වොත් මම හරිය නට්ට දැක්වීම දුන්නේ ස්වභාවික සංවහනය තමයි. ඉතින් ස්වභාවික සංවහනයක් සිදු වෙන්න නම් තරලණු වලට බලපෑමක් එල්ල වෙන්න බෑ. තරලණු වලට බලපෑමක් නැතුව අහඹු ලෙසම ගැටලා සිදු කරන සංවහනයක් අපි ඒක හඳුන්වනවා ස්වභාවික සංවහනයක්. ඉතින් ඔයාලටම තේරෙනවා එහෙම මේ අහඹු ලෙස ගැටෙන්න නම් තරලණු අහඹු විදියට ගැටෙන්න නම් ඒ පරිසරය තුළ පීඩන වෙනසක් ඇති වෙන්න බෑ. මොකද පීඩන වෙනසක් ඇති වුණොත් තමයි තරලණු ඒ පීඩනයේ දිශාවට ගමන් කරන්නේ. නේ පීඩනය විදිහට පීඩනයට යන්නේ. ඒ වගේ මේ එහෙම වෙනසක් ඇති වෙන්න බෑ. වෙනසක් ඇති වෙන්න බැරි නම් මොන වගේ පරිසරයක් වෙන්න ඕනද මේ සංවහනය සිදු වෙන්නේ. ඔයගොල්ලෝ දෙන්නා මේ තරලණු වලට බලපෑමක් ඇති නොවි සංවහනයක් සිදු වෙන්න නම් මේ පරිසරය අනිවාර්යයෙන්ම සමෘද්ධ පරිසරයක් වෙන්න ඕන. සමෘද්ධ වෙන්න ඕන. හැම පැත්තෙම වැහිච්ච පරිසරයක්. හිතේ මාගන්න පුළුවන් නේද? හැම පැත්තෙම වැහිච්ච පරිසරයක් තියෙනවා. සමෘද්ධ පරිසරයක්. මේක තුල මොනවත් වෙච්ච වස්තුවක් කියලා තියන්න. දැන් මේකේ තියෙන තරලණු ගැන හිතන්න. මේකේ තියෙන තරලණු ගැන හිතනකොට ඔයාලට තේරෙනවා මේ තරලණු වලට කිසිම විදිහකට ෆෑන් එකක්වත් දාලා නැහැනේ. ඒ නිසා මේ තරලණු වලට කිසිම බලපෑමක් නැහැ. අර පැත්තට යන්න මේ පැත්තට යන්න කියලා තල්ලුවක් නැහැ. ඒක නිසා එයාලා කොහොමවත් අහඹු චලන යෙදෙමින් ඉන්නේ. ඒ අහඹු චලන යෙදෙමින් ඉන්න අතරේ සමහර අය විතරක් අහඹු ලෙස ගැටිලා තාප ශක්තිය අරගෙන යනවා. මෙන්න මේ සංවහනය තමයි අපි හඳුන්වන්නේ මොන සංවහනයක් කියලාද? ස්වභාවික සංවහනය. කරන ස්වභාවික සංවහනයක් සිදු වෙන පරිසරය අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕනද? සමෘද්ධ පරිසරයක් වෙන්න ඕනේ. අපි හඳුන්වනවා සමෘද්ධ පරිසරයක් තුළ සිදු වෙන සංවහනය ස්වභාවික සංවහනයක් කියලා. එහෙනම් මොකද්ද? කෘත්‍රිම හේවත් කෘත්‍ය සංවහනයක්. දැන් තේරෙනවා කෘත්‍රිම හේවත් කෘත්‍ය සංවහනයක් වෙන්න නම් මේ තරලණු මොකද්ද වෙන්න ඕනේ? අර වස්තුව දෙසටම බලෙන්ම යවන්න ඕනේ. පීලා හැප්පිලා තාප ශක්තිය අරන් එන්න කියලා. ඒ ඔයාලා දන්නවනේ අපිත් ඒ වගේ දේවල් කරන්න ඕනේ නේ. සමහරවිට අපිත් ශරීර උෂ්ණත්වය වැඩි වුණායින් පස්සේ අපිට දැනෙනවා අපිට දාඩිය දානවා කියලා. අපිට එතකොට සංවහනයක් සිදු කරගන්න වෙනවා. අපි මොකද කරන්නේ? අපි ෆෑන් එකක් ගාවට යනවා නේද? ෆෑන් එක ඔන් කරගන්නවා නේද? ෆෑන් එක ඔන් කරගන්න නැතුව හිටියනම් පරිසරයේ තියෙන වායු නොවිලා අපේ ඇඟෙන් ගැටලා දාපු ශක්තිය අරගෙන යනවා. ඒතර ඒක තමයි ස්වභාවික සංවහනය. ඒතර මේකේ ඉක්මනින් සිසිල් වීමක් සිදු වෙන්නේ නැහැ අපිට නේ. අපිට ඉක්මනට සිසිල් වෙන්න ඕන නිසා අපි මොකද කරන්නේ? එක ෆෑන් එක ඔන් කරගන්නවා. ඔයගොල්ලෝ ෆෑන් එක ඔන් කරගත්තම ෆෑන් එකෙන් කරන්නේ ආසන්නයේ තියෙන වායු අණු ටික එක් දිශාවට එවන එක නේද කරන්නේ. අපි එතනට ගිහින් ඉත ගත්තා අපේ ඇඟේ වැදිලි වල දාප ශක්තිය ලිටරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෑන් එකක් නැත්නම් අපි කරන්නේ මොකද? කාමරේ එක නම් ඉන්න අපි ජනේලය අර ගන්නවා නේද? ජනේලය අරගුවම මොකද වෙන්නේ? අර ජනේලය හරහා පීඩන වෙනසක් තියෙනව නේද? බාහිර පරිසරයත් එක්ක ඒ පීඩන වෙනස නිසා එමින් හමාගෙන සුළං ධාරාවක් එනවා. එහෙනම් මේක තමයි මොන සංවහනය වෙන්නද? කෘත්‍රිම සංවහනය. කෘත්‍රිම හේවත් කෘත සංවහනය කියන්නේ මේ තරලණු වලට බලපෑමක් එල්ල වෙන්න ඕන ගිහිල්ලා හැප්පෙන්න කියලා. ඒ නිසා අපි කියනවා කෘත සංවහනයක් සිදු වෙන්න නම් පරිසරය මොන වගේ පරිසරයක් වෙන්න ඕනද තමයි විවෘත පරිසරයක් වෙන්න ඕන. සංවෘත වෙන්න නැහැ. මම දැන් මේ පරිසරය මම විවෘත කරනවා නේ. වෙනවද ඒකට? ඒ පරිසරය දැන් විවෘත පරිසරයක්. විවෘත පරිසරයක් කියලා වස්තුවක් එල්ලලා තියෙනවා. හොඳ උදාහරණයක් කාමරයක නම් ජනේලය ඇරියම හැබැයි ගොඩක් වේගින් එන හුලඟක් වෙන්න බෑ. ගොඩක් වේගෙන් හමාගෙන හුලඟක් නෙමෙයි. ඉතා සෙමෙන් හමාගෙන හුලඟක් නිසා මොකද වෙන්නේ? මේකේ තියෙන වායු කණු ඔක්කොම වගේ එකම දිශාවකට ගිහිල්ලා මෙයාගේ ගැටෙනවා. ගැටලා තාප ශක්තිය අරන් එළියට යනවා. එහෙම නැත්නම් ඔක වෙනකොට ඔයාලට පුළුවන් ෆෑන් එකක් පාවිච්චි කරන්න. හැබැයි ෆෑන් එකත් වැඩි වේගෙන් කරකින්න බෑ. ඉතා සෙමෙන් ක්‍රියා කරන විදුලි පංකාවක් තිබුණා නම් අන්න ඒකේ දෙන වායු කණු මේ වස්තුවේ ගැටලා තාප ශක්තිය ලිටරගෙන යමක් සිද්ධ වෙන්නේ. මේක තමයි අපි හඳුන්වන්නේ එකක් කියලාද? කෘත්‍රිම හේවත් කෘත සංවහනය. එහෙනම් කවුරු කෙනෙක් කියවුවොත් සංවහනයේ ප්‍රධාන ආකාර දෙක මොනවාද? ප්‍රධාන ආකාර දෙක ස්වභාවික සංවහනයයි කෘත හේවත් කෘත්‍රිම සංවහනයයි. ස්වභාවික සංවහනය කියලා කියන්නේ සංගත පරිසරයක් තුළ සිදුවන සංවහනයක්. කෘත්‍රිම හේවත් කෘත සංවහනයක් කියන්නේ විවෘත පරිසරයක් තුළ සිදුවන සංවහනයක්. උදාහරණ තමයි අපේ විවෘතව තියෙන ජනේලයක් කරා හමාගෙන සෙමින් හමාගෙන සුළං ධාරාවක් නිසා ඇතිවන සංවහනය. ඒත් ඉතා සෙමින් ක්‍රියා කරන විදුලි පංකාවක් නිසා ඇතිවන සංවහනය. උදාහරණ විදිහට කියන්න පුළුවන් ස්වභාවික සංවහනයකට උදාහරණ විදිහට. අපි නෝට් එක සම්පූර්ණ කරන්න ඕනේ. මාතෘකාව කරන්න හම්බ වෙනවා
ස්වභාවික සංවහනය. සංවෘත පරිසරයක් තුළ සිදුවන සංවහනය ස්වභාවික සංවහනයකි. සංවෘත පරිසරයක් තුළ සිදුවන සංවහනය ස්වභාවික සංවහනයකි. එනම් මෙහිදී එම පරිසරය තුළ ඇති තරල අණු අහඹු චලිතය නිසා ගැටි තාප ශක්තිය ඉවතට රැගෙන යාම සිදුවේ. කෘත හෙවත් කෘත්‍රිම සංවහනය. විවෘත පරිසරයක් තුළ සිදුවන සංවහනය කෘත සංවහනයකි. එනම් කාමරයක විවෘතව ඇති ජනේලය අසල තබා ඇති රත් වූ වස්තුවක් මතින් එනම් කාමරයක විවෘතව ඇති ජනේලය අසල තබා ඇති රත් වූ වස්තුවක් මතින් සෙමෙන් හමා යන සුළං ධාරාවක් නිසා හෝ සෙමෙන් ක්‍රියා කරන විදුලි පංකාවක් ඉදිරියේ තබා ඇති රත් වූ වස්තුවකින් තාපය හානි වීම රත් වූ වස්තුවකින් තාපය හානි වීම කෘත සංවහනය ලෙස හඳුන්වයි. එනම් මෙහිදී සිදුවන්නේ තරලමය මාධ්‍ය අණු බාහිර බලපෑමකට යටත් කර රත් වූ වස්තුවේ ගැටීමට සැලැස්වීමයි. රත් වූ වස්තුවේ ගැටීමට සැලැස්වීමයි. බලන්න මේ දක්වා ටිකේ තියරි සංවහනය පාඩමේ අමාරු නෑ නේද? තේරුම් ගන්න පුළුවන් නේද? right. අපි ඊට පස්සේ මේ සංවහනය සම්බන්ධ නියමයක් හම්බ වෙනවා. අපි ඒක හඳුනනවා නිව්ටන්ගේ සිසිලන නියමය කියලා. අපි ඊට පස්සේ බලන්න හදන්නේ මොකද්ද මේ නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියවෙන්නේ කියලා. අපි දැන් කතා කරන්න හදන්නේ නිව්ටන්ගේ සිසිලන නියමය. මොකද්ද මේකෙන් කියන්නේ නිව්ටන්ගේ සිසිලන නියම කියන වචනයෙන් බලනවා සිසිලන වීමක් කියන දන්නවා වස්තුවෙන් අර අපි පටන් ගන්න දුරේ තාප ශක්තිය විතරගෙන යනකොට වස්තු ශක්තිය අඩු වෙනවා. ඒක වස්තු සිසිල් වීම. සිසිලන වීම ගැන තමයි කතා කරන්න හදන්නේ. දැන් මෙහෙම වෙන ප්‍රත්‍යක්ෂ වස්තුවක් තියෙනවා පරිසරයක. උදාහරණ වශයෙන් තරලමය පරිසරයක් වෙන්න ඕන කියලා. තරලමය පරිසරයක් තුළ මේ ප්‍රත්‍යක්ෂ වස්තුවක් තියෙනවා. මම කියන වස්තු ශක්තිය තීටා. පරිසරයේ ශක්තිය තීටා r. මම ඔයාලට දත්තයක් විතර දෙන්නම් මෙහෙම වස්තු ශක්තිය වැඩි පරිසරයේ ශක්තිය අඩුයි කියලා. හරිද? ප්‍රෝග්‍රෑම් දෙනවා මෙයාගේ තමයි ශක්තිය වැඩි නැත්නම් මෙයාගේ තමයි තාප ශක්තිය වැඩි. එහෙනම් මෙයාගේ ශක්තිය අඩුයි. ඒ කියන්නේ මෙයාගේ තාප ශක්තිය අඩුයි. එහෙනම් තාප ශක්තිය ගමන් කරන්න ඕන උෂ්ණත්වය වැඩි තැනක ඉඳලා උෂ්ණත්වය අඩු තැනක. මෙන්න තාප ශක්තිය ගමන් කරන විදිය. මේ තාප ශක්තිය එහෙම විදියට. सामान्य ඔයගොල්ලෝ තාප ශක්තියක් කියලා කිව්වොත් අපි පාවිච්චි කරන කිව්ව කුරන්නේ තාප ශක්තිය වෙනසක් නම් dq. අපි කියමුද මෙන්න මේ dq කියලා තාප ශක්ති ප්‍රමාණයක් බාහිර පරිසරයට එන්න ගත වෙච්ච කාලය dt. කොහොමද ළමයි dt කියන්නේ? dq කියන තාප ශක්ති ප්‍රමාණයම බාහිර පරිසරයට එන්න ගත වෙච්ච කාලයට තමයි අපි dt කියන්නේ. එහෙනම් මම නෝන්ට දෙනවා dq බෙදීම dt කියන්නේ කාලය. හැමදෙස්සෙම ඕනම දෙයක් කාලෙකින් බෙදුනොත් අපි ඒකට ශීඝ්‍රතාවයක් කියන පුරුදු වෙනවා නේද? එහෙනම් මේ තියෙන්නේ බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවනේ. බාහිර පරිසරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව කොහොමද? බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව. dq බෙදීම dt කියන්නේ. තේරුම් ගත්තා? බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. එතකොට ඔයාලා දන්නවද මේ තියෙන්නේ වස්තු ශක්තිය තීටා පරිසර ශක්තිය තීටා දැන් අපි දුව වස්තුවට සාපේක්ෂව පරිසරය ඉතා විශාලයි නම් වස්තුවෙන් බාහිර පරිසරයට තාපය ලැබුණා කියලා පරිසර ශක්තිය ලොකුවට වෙනස් වෙනවා කියලා අපි සලකන්නේ නැහැ. අපි පරිසර ශක්තිය මෙතන තියෙනවා කියලා අපිට සලකන්න හිතියක් තියෙනවා. මම නෝට් එකක කිව්වා. පැහැදිලි කරලා දුන්නා ඔයාලට. එතකොට මෙන්න මෙයා කවුද? ඒ කියන්නේ වස්තු ශක්තිය පරිසර ශක්තිය අඩු කරොත් මේ ලැබෙන කෙනාට කවුරු කියලාද කියන්නේ? දන්නවද? මේ ලැබෙන කෙනාට අපි කියනවා අමතර. එහෙම නැත්නම් සමහර විට අතිරික්ත උෂ්ණත්වය. ඔයාලා දන්නවද නිව්ටන් මොකද්ද තමන්ගේ සිසිලන නියමයෙන් කිව්වේ?
නිව්ටන් තමන් සිසිලන නියමය මෙන්න මේක කියනවා. නිව්ටන්ගේ සිසිලන නියමය අනුව නිව්ටන් කියනවා වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව මම වචනේ බලන්න. වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතික වෙනවලු අර අතිරික්ත නැත්තම් අමතර උෂ්ණත්වය. දැන් වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගැන අපිට පාවිච්චි කරන සංකේතය තමයි dq බෙදීම dt. අතිරික්ත උෂ්ණත්වයට පාවිච්චි කරන සංකේතය තමයි θ ඍණ θ r. එහෙනම් මේකෙන් කියවෙන්නේ මොකද්ද මේ dq බෙදීම dt සමානුපාතිකයි θ ඍණ θ r. මේක තමයි නිව්ටන්ගේ සිසිලන නියමයේ ගණිතමය ප්‍රකාශනය කියලා අපි හඳුන්වන්නේ. හැබැයි නිව්ටන් මේක කියන්නේ කියනවා කන්ඩිෂන් ඇප්ලයි. ඒ කියන්නේ අර දාන්නේ උඩ දෙකක් තියෙනවා. මෙහෙම වෙන්න නම් කොන්දේසි සහිතයි. දැන් කොන්දේසි දෙකක් කියනවා මෙන්න මේ සම්බන්ධ. මේක මේ විදිහට සත්‍ය වෙන්න නම් එයා කොන්දේසි දෙකක් නියතව තියෙන්න ඕන කියලා සලකනවා. එකක් තමයි වස්තුවේ බාහිර සාධක නියතව තියෙනවා. පරිසරයේ භෞතික සාධක නියතව තියෙනවා. වස්තුවේ පරිසරයේ භෞතික සාධක නියතනම් පමණයි මෙන්න මේ දේ වෙන්නේ. දැන් හොඳට බලන්න මම කියුවේ ප්‍රත්‍යක්ෂ වස්තුවක් තියෙනවා. මේ වස්තු උෂ්ණත්වය θ කියලා කිව්වොත් පරිසර උෂ්ණත්වය θ r. පරිසරයට වඩා වස්තු උෂ්ණත්වය වැඩි නම් ඔයාලා කෙනෙක් දන්නවා වස්තුවේ බාහිර පරිසරයට තාපය හානි වෙනවා. අපි කියමු dt කාල සීමාවක් තුළදී බාහිර පරිසරයට හානි වෙච්ච තාප ශක්ති ප්‍රමාණය dq කියලා. එහෙමනම් dq බෙදීම dt කියලා කියන්නේ බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඒකේ තෝරන්න හිතා ගන්න පුළුවන් උඩ තියෙන q තාප ශක්ති ප්‍රමාණය ජූල් එක තියෙන කාලයක් තප්පර තප්පරයට ජූල් ඒ කියන්නේ වොට් වොට් 11 හරියට හරියට එතකොට වස්තු උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අතර වෙනස අපි කියනවා මොකක්ද කියලාද අමතර උෂ්ණත්වය හෙවත් අතිරික්ත උෂ්ණත්වය කියලා. එතකොට නිව්ටන් මොකද්ද තමන්ගේ සිසිලන නියමයෙන් කියන්නේ නිව්ටන් තමන්ගේ සිසිලන නියමයෙන් කොන්දේසි දෙකක් දෙනවා වස්තුවක පරිසරයක භෞතික සාධක නියතව පවතී නම් වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ කියලා. ඒක උගතලද මම කියන දේ. එහෙනම් මාත් එක ඔයගොල්ලෝ දැන් ගලපලා කියන්න පුළුවන් අටපාඩම් වෙන්නේ නෙවෙයි. මොකක්ද නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියවේ. නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියනවා වස්තුවක පරිසරයක භෞතික සාධක නියතව පවතින විට වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අය එක සැරයක් මාත් එක්ක හරි කල්පනාවෙන් කියන්නේ මොකද කියන්නේ ඉස්සෙල්ලා කොන්දේසි දෙක වස්තුවක පරිසරයක භෞතික සාධක නියතව පවතින්නේ නම් වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වස්තුවත් පරිසරයක් අතර පවතින අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අපි අනොටේ සම්පූර්ණ කරමු. මාතෘකාව සංවහනය සම්බන්ධ නිව්ටන්ගේ සිසිලන නියමය. කලබල තුලින් වස්තුවක පරිසරයක මෙහෙම අදාගමුද වස්තුවක භෞතික සාධකත් පරිසරයක භෞතික සාධකත් නියත නම් වස්තුවක භෞතික සාධකත් පරිසරයක භෞතික සාධකත් නියත නම් වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වස්තුවත් පරිසරයත් අතර පවතින අතිරික්ත නැත්නම් පරහන් ඇතුලේ අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. මම උත්තරම කියන්න මොනවද මේ වස්තුවක භෞතික සාධක කියලා කියන්නේ. දන්නවද? වස්තුවක භෞතික සාධක වෙන්නේ
වස්තුවේ ශේෂ්ඨ බලය. වස්තුවේ කොච්චර ශේෂ්ඨ බලයක් තියෙනවද කියන එකයි. වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය. පෘෂ්ඨයේ ස්වභාවය කියන එක නම් ඔයගොල්ලෝ දන්නවා පෘෂ්ඨය රළුද නැත්නම් උපනම පෘෂ්ඨයක්ද තියෙන්නේ. අර ඒ විදිහට. ඒක තමයි පෘෂ්ඨයේ ස්වභාවය. සුළුයිද කළුයිද ඒක තමයි වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය වශයෙන් අපි හඳුන්වන්නේ. එහෙනම් වස්තුවක භෞතික සාධක දෙකයි. මොනවාද වස්තුවේ භෞතික සාධක දෙක? මොනවාද වස්තුවේ භෞතික සාධක දෙක නෙමෙයි. මොනවාද වස්තුවේ තියෙන භෞතික සාධක දෙක? වස්තුවේ තියෙන භෞතික සාධක දෙක තමයි එකක් පෘෂ්ඨික ශේෂ්ඨ බලය අනිත් එක පෘෂ්ඨයේ ස්වභාවය. හරිද? පරිසරයේ භෞතික සාධක කියනකොට අර පරිසරය තුළ වෙනත් වස්තු දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඉන්නේ පරිසරයෙන් බලන කොච්චර වෙනත් වස්තු දෙනවද කියන්නේ? ගොඩක් තියෙනවා නේද? අන්නේ තියෙන වෙනත් වස්තුන් සහ ඒවායේ පිහිටීම. ඒවා තියෙන පැති, ඒවා තියෙන විදිය පවා මේකට බලපාන. එහෙනම් මට ඕන යන්න කලින් කියන්න වස්තුවල තියෙන භෞතික සාධක දෙකක්. මොකද? ඕන වස්තුවකට භෞතික සාධක දෙකක් තියෙනවා. මොනවද භෞතික සාධක දෙක? එකක් පෘෂ්ඨයේ ස්වභාවය, අනිත් එක පෘෂ්ඨික ශේෂ්ඨ බලය. පරිසරයකට තියෙන භෞතික සාධක දෙකක්. මොනවද පරිසරයේ තියෙන භෞතික සාධක දෙක? පරිසරයේ තියෙන වෙනත් වස්තු සහ ඒවායේ පිහිටීම. එම් ගතනේ රයිට් සම්මත. මේ වස්තුවක භෞතික සාධක යනු වස්තුවේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය හා පෘෂ්ඨයේ ස්වභාවය වේ. වස්තුවේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය හා පෘෂ්ඨයේ ස්වභාවය වේ. පරිසරයක භෞතික සාධක යනු එම පරිසරයේ පවතින වෙනත් වස්තුන් සහ ඒවායේ පිහිටීම වේ. අමතර නැත්නම් අතිරික්ත උෂ්ණත්වය යනු වස්තුවත් පරිසරයත් අතර පවතින උෂ්ණත්ව වෙනස වේ. අමතර නැත්නම් අතිරික්ත උෂ්ණත්වය යනු වස්තුවත් පරිසරයත් අතර පවතින උෂ්ණත්ව වෙනස වේ. මේ උපසකරණය කියන දත්ත දෙක සම්පූර්ණ කරගෙන ඉන්න මේ විදිහටම දත්ත දෙක විතරක් සියලු දත්ත දෙක සම්පූර්ණ කරගෙන ඉස්සෙල්ලා ඔයගොල්ලෝ උපසටහන සම්පූර්ණ කරන දෙන අවස්ථාවල මම හැමදෙස්සම කියන්න ඕනේ නැහැ වීඩියෝ එක නවත්තලා උපසටහන සම්පූර්ණ කරගෙන ඊට පස්සේ අප ප්ලේ කරමු. ඒතර නාවිතුලිය වුණා. සම්පූර්ණ කරමු. පරිසර උෂ්ණත්වය θ/r වන පරිසරයක් තුළ අවලම්බනය කර ඇති වස්තුවක් dt කාල සීමාවක් තුළදී dq නම් තාප ප්‍රමාණයක් එතන පොඩ හදාගන්න ඕන dq නම් තාප ප්‍රමාණයක් විමෝචනය වූයේ සිතමු. dq නම් තාප ප්‍රමාණයක් විමෝචනය වූයේ සිතමු. එනලගේ පිළි එම නිසා වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි. කාට සමාන? සංකේතයෙන් dq බෙදීම dt. අතිරික්ත උෂ්ණත්වය සමානයි. කොහොමද අතිරික්ත උෂ්ණත්වය කියන්නේ? θ ඍණ θr. නිව්ටන්ගේ සිසිලන නියමය අනුව කියන්නකො මොකක්ද නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියවෙන්නේ? වචන වලින් ලියන්න පුළුවන් නම් ඉත පළවෙනි පේජේ ලියා ගන්න. පොඩක් ඉඳ බැලන්ස් කරලා අනුතරනේ බාහිර පරිසරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානුපාතිකයි අතිරික්ත උෂ්ණත්වය. බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානුපාතිකයි අතිරික්ත උෂ්ණත්වය. ඊළඟ පෙළේක සංකේත වලින් ලියන්න තිබුණා. ඔන්න නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියවන කතාව dq බෙදීම dt සමානුපාතිකයි θ ඍණ θr. ඊට පහළින් තියෙන පිට්ටේදී හරිද? මේ බලන්න තෝරන හාල මෙන්න මේ ටික අරගෙන තියෙනවා. මම ටික ගන්න තියෙන්නේ. ඕගොල්ලෝ අරන් තියෙනවා නිව්ටන්ගේ සිසිලන නියමය අනුව මෙච්චර අපිට කියන්න පුළුවන්. නිව්ටන්ගේ සිසිලන නියමය අනුව නිව්ටන්ගේ සිසිලන නියමය අනුව ඔයාලා දන්නවා වස්තුවෙන් බාහිර පරිසර තාපය හානි වීමේ ශීඝ්‍රතාව කියන්නේ dq බෙදීම dt නේ. dq බෙදීම dt සමානුපාතිකයි θ ඍණ θr කියලා ඔයාලා හරියට තියෙනවා.
ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවද පරීක්ෂණාත්මකව හොයාගත්ත තත්ත්වයක් තියෙනවා. පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතිකයි කියලා වස්තුවේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය. නම් කරන අපෝ රූප සරණේ ආරම්භ නම් කරගෙන අපල පෘෂ්ඨික ශේෂ්ඨඵලය ඒ කියලා. එහෙනම් කැපිටල් A කියන්නේ වෙන්නේ වස්තුවේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය. එහෙනම් මේ බලන්න dq බෙදීම dt සමානුපාතිකයි θ ඍණ θ r නම් dq බෙදීම dt සමානුපාතිකයි කැපිටල් A නම් මේ දෙනවා අපිට එකම සමානුපාතිකතාවකට දාලා ලියන්න තිබුණා නේද? ලියපොත මෙහෙම ලියන්න ඕන නේද? dq බෙදීම dt සමානුපාතිකයි කැපිටල් A වතාවක් θ ඍණ θ r කියලා. දැන් ඔයාලා දන්නවා අපිට මේක සමීකරණයක් බවට පත් කරන්න පුළුවන්. සමීකරණයක් බවට පත් කරනවා මොකද කරන්න වෙන්නේ? එක පැත්තක් නියතයකින් ගුණ කරන එක නේද? එහෙනම් මේ පැත්ත නියතයකින් ගුණ කරන්න මම මේකට පාවිච්චි කරන නියතය k dash එතකොට කොට වෙනවා සංවහනයේ පාඩමේ පළවෙනි සමීකරණය dq බෙදීම dt සමානයි k dash a වතාවක් θ ඍණ θ r කියලා. මේ තියෙනවාලගේ පළවෙනි සමීකරණය. තේරුම් ගන්න සම්පූර්ණ කරන්නේ මොකද? k dash කියන කාටද කියලා මම කියනවා. k dash කියලා කියන්නේ වස්තුවේ පෘෂ්ඨික විමෝචකතා නියතය. කවුද k dash කියන්නේ? වස්තුවේ පෘෂ්ඨික විමෝචකතා නියතය. අපි සම්පූර්ණ කරමුද? එතන ඉස්සරහින් යනවා නේද? නමුත් පරීක්ෂණාත්මකව ඉස්සරහින් මුලින් dq බෙදීම dt සමානුපාතිකයි කැපිටල් A. එතන වරහන් මම දාලා තියෙන ආශේෂ බලය බව සොයාගෙන ඇත. ඊළඟ මට ඉස්සරහ දෙන්න නම් අමතක වෙලා ඔයාලා එකම ඉන්න තියෙන තරම් චුට්ටක් ලියා ගන්න මේ විදිහට එකම සමානුපාතිකතාවක් තුලට මේ දෙන්නම දාලා dq බෙදීම dt සමානයි කැපිටල් A වතාවක් θ ඍණ θ r. ඒක මට ඉස්සරහ දෙන්න අමතක වෙලා. ඊට පස්සේ යටින් කොටුවක් තියෙනවා. අන්නේ කොටුව ඇතුලේ ලියා ගන්න සමත් සමීකරණ එක පැත්තක් k dash එක ගුණ කරලා එතන මෙතන දෙන කොටුවේ dq බෙදීම dt සමානයි k dash A වතාවක් θ ඍණ θ r. හරිද? මේ k dash යනු නියත කියන වචනයක අපලයි කරන වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතින නියතයක් වන අතර මේ k dash යනු නියත කියන වචනයෙන් කරන්න අපලම් මේ k dash යනු වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතින නියතයක් වන අතර ඒ නිසා එය පෘෂ්ඨික විමෝචකතා නියතය එනිසාය පෘෂ්ඨික විමෝචකතා නියතය ලෙසද හඳුන්වයි. පෘෂ්ඨික විමෝචකතා නියතය ලෙසද හඳුන්වයි. එමුලත නේද? එහෙනම් බලන්න මේ වෙද්දී අපි එක සමීකරණයක් කරගත්තා සංවහනය සඳහා. වර්ධනගත සමීකරණ dq බෙදීම dt සමානයි k dash a වතාවක් θ ඍණ θ r. එතකොට මේ සමීකරණ අරන් තියෙන කවුරු සඳහාද කියනවා? dq බෙදීම dt කියන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සඳහා තමයි මේ සමීකරණය අරන් තියෙන්නේ. හරිද? එතකොට අපි අරගත්ත පළවෙනි සමීකරණ මෙහෙම තියෙනවා. අපි අත පළවෙනි සමීකරණ dq බෙදීම dt සමානයි k dash a වතාවක් θ ඍණ θ r. මේක ගත්ත පළවෙනි සමීකරණය. මෙතන ඔයගොල්ලෝ k dash කියන්නේ පෘෂ්ඨික විමෝචකතා නියතය. ඒ කියන්නේ වස්තුවේ ශේෂ්ඨඵලය. නිකමට හිතන්න එකම වස්තුවක්. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ගෙදර මම උදාහරණයකට ගත්තාම බල්බ් එක. ඔයගොල්ලෝ ස්විච් එක ඔන් කරලා බල්බ් එක දානවා. බල්බ් එක පත්තු වෙනවා. බල්බ් එක පත්තු වෙනකොට පැය 3-4ක් යද්දී බල්බ් එකේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වෙනස් වෙනවා. ටුක්ටක් ප්‍රසාරණය වෙනවා. අපි දන්නවා ඒක. පොඩි ප්‍රමාණයකින් ප්‍රසාරණයක් සිදු වෙනවා. නමුත් ඒක නොසලකා හැරීම තරම් පුඩන්නේ බල්බ් එක තියෙන අර බැලුම් බෝලයක් පිම්බෙනවා වගේ පිම්බෙන්නේ නැහැ නේ. ඒ නිසා අපිට ආසන්න වශයෙන් හෝ ශේෂ්ඨඵලය වෙනස් වෙන්නේ නැහැ කියන තැන අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ නේ. කළු රළු පෘෂ්ඨ නම් තියෙන ඒක සුදු උපදෙමු පෘෂ්ඨයක් වඩපත් වෙන්නේ නැහැ නේ. එහෙනම් එකම වස්තුවක් සඳහා ගත්තොත් එකම වස්තුවක් සඳහා
එකම වස්තුවක් සඳහා නම් ඔයාලා දන්නවා මේ k-a කියන ගුණිතය නියතයක්. k කියන තවත් නියතයක්. එහෙනම් එකම වස්තුවක් සඳහා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ නේද? k-a වෙනකොට k කියලා ගන්න තිබුණා. ගත්තා නම් ඔකට සංවහනයේ පාඩමේ දෙවෙනි සමීකරණය එනවා. එකම වස්තුවක් සඳහා අඩ භාවිත කරන හිටියක් තියෙනවා d3 බෙදීම dt සමානයි k වතාවක් θ වෙන θ r. තේරුම් ගත්තා. මේක සම්පූර්ණ කරන්න විමුද? ඊළඟ එකෙන් පරිසරයක අවලම්බනය කර ඇති ප්‍රත්තු වස්තුවක පරිසරයක අවලම්බනය කර ඇති ප්‍රත්තු වස්තුවක k-a ගුණිතය නියතයක් නිසා k-a ගුණිතය නියතයක් නිසා ඔවල් දෙයක් බලන්න වෙලෙන් k-a සමානයි k නියතයක්. ඒ නිසා කොට දෙවන සමීකරණ කොටුව තුල යනවා d3 බෙදීම dt සමානයි k වතාවක් θ ඍණ θ r කියලා. හරිද? අනාගත කියලා බලමු. සමීකරණ දෙකක් අරගත්තා. මොනවද ගත්ත සමීකරණ දෙක d3 බෙදීම dt සමානයි k-a වතාවක් θ ඍණ θ r. අනිත් සමීකරණ ගත්ත එකම වස්තුවක් සඳහා නම් d3 බෙදීම dt සමානයි k වතාවක් θ ඍණ θ r. හරි. අර බලමු දෙනා. දැන් සමීකරණ දෙකයිනේ. අපි ඊළඟ සමීකරණත් ගන්න යනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා එන්නම වස්තුව අපි කියමු. උදාහරණයක් දෙමු මෙන්න ඔය අවලම්බනය කරලා තිබුණු වස්තුව. හරිද? එතකොට අපි ඔක ඊළඟ තිබුණේ. වස්තුවේ ශේෂ්ඨඵලය වල ගන්න කැපිටල් A කියලා අපි දැන් සලකලා ඉවරයි. මම කියන්නේ දැන් මේ වස්තුවේ බාහිර පරිසර තාපයේ හානි වෙනවානේ. සංවහනය මගින්. ඕනම පටන් ගන්න ඉඳලා කිව්වා වස්තුවකින් බාහිර පරිසර තාපයේ හානි වෙනකොට වස්තුවේ උෂ්ණත්වය එන්නේ නැහැ. පහළ යනවානේ. අපි කියමු අපි බැලුවා dt කාලයක්. dt කාලයකදී මේ වස්තුවෙන් බාහිර පරිසරයට හානි වුණා dq කියලා තාප ප්‍රමාණය. මොකද ගත්තෙත් එහෙමනේ. dt කාලයකදී වස්තුවෙන් බාහිර පරිසරයට ගියා dq කියලා තාප ප්‍රමාණය. කියන වස්තුවේ තාප ශක්තිය dq ප්‍රමාණයකින් අඩු වුණා. වස්තුවේ තාප ශක්තිය අඩු වුණාට වලහල දෙන වස්තුවේ උෂ්ණත්වයත් අඩු වෙනවා කියලා. අපි කියමු වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා dθ ප්‍රමාණයකින්. හරිද? එතකොට මට කියන්න මම dq බෙදුවොත් dt ගේ මේ මොකක්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව නේද? තාපය හානි වීමේ ශීඝ්‍රතාව. මම පහළ ගියපු උෂ්ණත්වය dθ බෙදුවොත් dt ගේ මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ පහළ ගියපු උෂ්ණත්වය බෙදුවොත් කාලයනේ සලාගත වෙච්ච කාලයෙන් මේ තියෙන්නේ උෂ්ණත්වය පහළ යාමේ ශීඝ්‍රතාව. උෂ්ණත්වය පහළ යාමේ ශීඝ්‍රතාව. ඉතින් ඔයාලම දන්නවා උෂ්ණත්වය පහළ යනකොට වස්තුව සිසිල් වෙනවා. ඒක නිසා මට මේකට කියන්න පුළුවන් හොඳම වශයෙන් තමයි සිසිලන ශීඝ්‍රතාව. සිසිලන ශීඝ්‍රතාව. පැටලෙන එකක් නෑ නේද ඔයාලට? සිසිලන ශීඝ්‍රතාව. මම හදන්නේ මෙන්න මේ දෙක අතර සම්බන්ධයක් ගන්න මොනවද දෙන්න අතරද? තාපය හානි වීමේ ශීඝ්‍රතාවයි සිසිලන ශීඝ්‍රතාවය අතර සම්බන්ධයක්. ඔයාලට වෙන තාප ශක්ති ප්‍රමාණයයි උෂ්ණත්වය අතර කතා කරනවා නම් අපි මොකක් වූ කතාවක් ඕකට අදාළ වෙන්නේ කවුද? ඕකට අදාළ වෙන්නේ ඔයාලා හැමෝම දන්නවා ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා θ කියලා සමීකරණය. හරිද? අපිට සමීකරණයක් තියෙනවානේ ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා θ කියලා. ඉතින් මේ ඩෙල්ටා වෙනුවට d අපුර පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම ඩෙල්ටා Q වෙනුවට dq කියලා ගන්න. එහෙනම් dq සමානයි MC වතාවක් dθ. එහෙම ලියවට කමක් නැහැ නේද? ඊට පස්සේ මම මේ මුළු සමීකරණයම බෙදන්නම් dt ගෙන්. ඒ සමීකරණ දෙපැත්තෙන් බෙදන්න වෙනවා dq බෙදීම dt සමානයි mc වතාවක් dθ බෙදීම dt. ඊට පස්සේ මේ dt මෙයාට විතරක් දීලා ලිව්වොත් මට මෙහෙම ලියන්න පුළුවන් නේද? dq බෙදීම dt සමානයි කාටද? mc වතාවක් dθ බෙදීම dt. දැන් බලන්න මේක තමයි ඔයාලගේ තුන්වෙනි සමීකරණය වෙන්නේ සංවහනයේ පාඩම.
මොකද සමීකරණය d cube බෙදීම dt සමානයි mc වතාවක් d theta බෙදීම dt. එහෙනම් අපි කියමු මේ වස්තුවේ ස්කන්ධය සිම්පල් m කියලා. විශිෂ්ට තාපධාරිතාව සිම්පල් c කියලා. එතකොට මේ තියෙනවා ඕකට කියනවා තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා mc ගුණිතය වතාවක් සිසිලන ශීඝ්‍රතාවය. අපි හඳුන්වන්නේ මේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි සිසිලන ශීඝ්‍රතාවය අතර සම්බන්ධතාවය ගැන. එතකොට නෝට් එක සම්පූර්ණ කරමුද? නෝට් එක ගන්න හම්බ වෙනවා. වස්තුවක තාපය හානි වීමේ ශීඝ්‍රතාවයත් සිසිලන ශීඝ්‍රතාවයත් අතර සම්බන්ධය. dt කාලයකදී වස්තුවෙන් dq තාප ප්‍රමාණය හානි වන විට dt කාලයකදී වස්තුවෙන් dq තාප ප්‍රමාණය හානි වන විට වස්තුවේ උෂ්ණත්වය d theta ප්‍රමාණයකින් පහළ ගියේ සලකමු. එන ඊළඟ පිළිවෙල ලියන්න පුළුවන්. එම නිසා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි. තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන dq බෙදීම dt. උෂ්ණත්වය පහළ යෑමේ ශීඝ්‍රතාවය සමානයි. කාටද උෂ්ණත්වය පහළ යෑමේ ශීඝ්‍රතාව සමාන? d theta බෙදීම dt. ඊට වස්තුවේ ස්කන්ධයේ සිම්පල් m ද ඒ විශිෂ්ට තාපධාරිතාව සිම්පල් c ද නම් ඊට වස්තුවේ ස්කන්ධයේ සිම්පල් m ද ඒ විශිෂ්ට තාපධාරිතාව සිම්පල් c ද නම් අන්න අපිට සමීකරණ ඇත්තම සමීකරණය ඩෙල්ටා q සමානයි mc ඩෙල්ටා තීටා අනුව අපි ඩෙල්ටා වෙනුවට ඊළඟ පෙළියෙන් d එකට දාන්න දෙනවා dq සමානයි mc වතාවක් d තීටා මුළු සමීකරණයම බෙදනවා dt ගෙන් බෙදුවොත් අපිට එනවා dq බෙදීම dt සමානයි mc වතාවක් d theta බෙදීම dt කොටුව ඇතුලේ ලියමු අපි සම්මත සමීකරණේ dt කියන එක මෙයාට විතරක් අදාළ කරලා ලියලා dq බෙදීම dt සමානයි mc වතාවක් d theta බෙදීම dt. ඒතර අපි මේ ගත්තේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සිසිල ශීඝ්‍රතාවය අතර සම්බන්ධය. හරිද? එතකොට පේනවද දැන් සමීකරණ තුනක් ගත්තා. සමීකරණ තුනම තියෙන්නේ කොහොමද? dq බෙදීම dt සමානයි. dq බෙදීම dt සමානයි. dq බෙදීම dt සමානයි කියලානේ. දැන් dq බෙදීම dt සමානයි කියන්නේ මේ සමීකරණ තුනම අරන් තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයන් සඳහා. අතව කතාවක්. මේකත් එක්ක මට මේසෙන් ගන්න බලන්න ගන්නවද? එන්න මෙහෙම දෙයක්. ඕනම තාප විද්‍යා පාඩමේදී අපි මේක පාවිච්චි කරනවා. තාප විද්‍යා පාඩමේදී දැන් ඒ තාප විද්‍යා පාඩමට ඉන්න බැරි වෙච්ච අය දුක් වෙන්න ඕනේ නැහැ. අපි මේ විදිහටම අපු ටියුට් එකකින් තාප විද්‍යා පාඩම වලට කියලා දෙනවා. ඕනම දෙයක ඔයගොල්ලෝ දන්නවද? ස්කන්ධය ගුණ වුණොත් ප්‍රශිෂ්ඨ තාපධාරිතාවය අපි මේකට කියනවා ඒ වස්තුවේ තාපධාරිතාව කියලා. තාපධාරිතාවය. තාපධාරිතාව කොහොමද සංකේතික පාවිච්චි කරන කැපිටල් C. ස්කන්ධය ගුණ කිරීම විශිෂ්ට තාපධාරිතාව. MC ගුණිතර පොදුවේ කියනවා C තාපධාරිතාව කියලා. එහෙම වුණොත් මට මේ සමීකරණය මෙතන ඊළඟට MC වතාවක් C. එහෙනම් MC වතාවක් C කියන්නේ කැපිටල් C ට සමාන නිසා. මට ඔයාලට තවත් සමීකරණයක් කරන් දෙන්න මොනවා? dq බෙදීම dt සමානයි කාටද? කැපිටල් C වතාවක් d theta බෙදීම dt. එතන මේ කැපිටල් C කියන්නේ තාපධාරිතාව. මේ එන්නේ ඔයාලගේ හතරවෙනි සමීකරණේ නේද? පළවෙනි සමීකරණ හතරම තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සඳහා නේද? right. අපි සම්පූර්ණ කරන්නේ මොකද? සම්පූර්ණ කරන්නේ වස්තුවක ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතය එහි තාපධාරිතාවයට පරමතුල කැපිටල් C සමාන නිසා වස්තුවක ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතය එහි තාපධාරිතාවයට පරමතුල කැපිටල් C සමාන නිසා එනම් MC සමානයි කැපිටල් C නිසා ඔයාලගේ ඊළඟ සමීකරණය dq බෙදීම dt සමානයි කැපිටල් C වතාවක් d theta බෙදීම dt. හරිද? හරියට වෙනවා මේ දැන් අපි අරගත්ත සමීකරණ හතරම තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සඳහා. අපි ඊළඟ සමීකරණ ගන්න හදනවා සිසිලන ශීඝ්‍රතාවය සඳහා සමීකරණය. අපි බලමු ඊට පස්සේ කොහොමද මේ සිසිලන ශීඝ්‍රතාව සඳහා සමීකරණය ගන්න කියලා.
හරි බලමු සෙසිලස් ඉක්වතාව සඳහා ප්‍රකාශනයක් ගන්න. ඔය මතකද අපි අරගත් එක සමීකරණයක් තිබුණා. ඔය සමීකරණය d³ බෙදීම dt සමානයි k dash a වතාවක් θ ඍණ θ r කියලා එක සමීකරණයක් ගත්තා. මේ අපි පළවෙනි සමීකරණය. ඔය මතකද අපි දෙවෙනි සමීකරණය ගත්තා d³ බෙදීම dt සමානයි දෙවෙනි නෙමෙයි තුන්වෙනි සමීකරණය. mc වතාවක් d θ බෙදීම dt තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමානයි ස්කන්ධය වතාවක් විශිෂ්ට අපදාරිතාව ගුණ කිරීම සිසිලස් ශීඝ්‍රතාව කියලා මේ දින අපේ දෙවෙනි සමීකරණය. අපිට පුළුවන් නේද අපි පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමාන කරන්න. එක සමානයි දෙකෙන් පුළුවන් නේද? මොකද දෙකේම තියෙන මේ එකම සමානයි. සමහර ලියන්න තිබුණා නේද ඔක mc වතාවක් d θ බෙදීම dt සමානයි කාටද? එහා පැත්තේ k dash a වතාවක් θ ඍණ θ r. එහෙනම් දැන් මට තිබුණ සම්මත සමීකරණය ගන්න mc ගුණිත එහා පැත්තට ගියා නම් මට උත්තර වෙන්නේ d θ බෙදීම dt නේද? ඒ කියන්නේ සිසිලව ශීඝ්‍රතාව සමානයි වෙන්න මෙයාට කියලා. එහෙනම් ලේසියම දැන් ගන්න පුළුවන් ඊළඟ සමීකරණය d θ බෙදීම dt සමානයි k dash a බෙදීම mc වතාවක් θ ඍණ θ r කියලා. මොකද අපේ ඊළඟ සමීකරණය වෙන්නේ සිසිලස් ශීඝ්‍රතාව සඳහා සමීකරණයක් අපි ගන්න. අපි කරන්නේ සිසිලස් ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. එතන තියෙන පළවෙනි විස්තනය ලියන්න d³ බෙදීම dt සමානයි k dash a වතාවක් θ ඍණ θ r පළවෙනි සමීකරණය. ඊට පස්සේ එතන ඉස්සරහා තියෙන හිස්සනේ දෙවෙනි සමීකරණය ලියන්න පුළුවන්. කවුද? d³ බෙදීම dt සමානයි mc වතාවක් d θ බෙදීම dt නම් කරගෙන දෙවෙනි සමීකරණය කියලා. දැන් දන්නවා එක සමානයි දෙකෙන්. පළවෙනි එක දෙවෙනි එකට සමාන කරොත් උනන ලියන්න තිබුණා mc වතාවක් d θ බෙදීම dt සමානයි k dash a වතාවක් θ ඍණ θ r කියලා. දැන් mc ගුණිත එහා පැත්තට ගිහලා කොටුව ඇතුලේ යන්න තිබුණා සම්මත සමීකරණය d³ බෙදීම d θ බෙදීම dt සමානයි k dash a බෙදීම mc වතාවක් θ ඍණ θ r කියලා. හරි නේද? හරි. උත්තරම මට තව පොඩි කතාවක් කියලා ඊළඟ අවසාන සමීකරණයක් ගන්න තිබ්බා. එකම වස්තුවක් සලකන්න අර කලින් අපි ගත්තා වගේම එකම වස්තුවක් ගත්තොත් එකම වස්තුවක් සඳහා පෘෂ්ඨික විමෝචකතා නීතිය වෙනස් වෙන්නේ නැහැ. පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. පෘෂ්ඨික ශේෂ්ඨ බලය වෙනස් වෙන්නේ නැහැ. එකම වස්තුවක් නන්නේ උදේට අවශ්‍යන ගම තියෙන අර විතර බල්බ් එක නම් ස්කන්ධය විශේෂතාවදාරිතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ එකම වස්තුවක් සඳහා නම් ඔයාලා හැමෝටම තියෙනවා k dash a බෙදීම mc කියන ගුණිතයක k කියන තවත් නියතයක්. ඒ නිසා එතන යාළුවෝ k කියන නියතයක් දැම්මම නම් ඔයාලා ලියන්න තිබුණා d θ බෙදීම dt සමානයි k වතාවක් θ ඍණ θ r කියලා. පළවෙනි ළඟ සම්බන්ධ සමීකරණ ඔච්චරයි. මේ සමීකරණ අර ගන්න ගන්න හදන්න. සමීකරණ හයක් හේතුනේ සම්පූර්ණ කරගමු. තවද එකම වස්තුවක් සලකන විට එහි k dash a බෙදීම mc සමානයි k කියලා තවත් නියතයක් නිසා k නිසා තවද එකම වස්තුවක් සලකන විට එහි k dash a බෙදීම mc සමානයි තවත් නියතයක් වරණතුල k වන නිසා අනිවාර්ය සමීකරණේ d θ බෙදීම dt සමානයි k වතාවක් θ ඍණ θ r. තේරුම් ගත්තද? ඒතර මේ ඔක්කොම ටික මේ සමීකරණ 6 මොකටද මතකයි? සමීකරණ 5ක්. සමීකරණ 5ම බේස් උනේ 6 පළවෙනි සමීකරණ වෙච්ච එකක් මත. ඒකත් එක්කනේ ඔක්කොම 6ක් උනේ. පළවෙනි සමීකරණය ආවේ dq බෙදීම dt සමානයි k dash a වතාවක් θ ඍණ θ. මේක ආවේ k dash නැතුව dq බෙදීම dt සමානුපාතිකයි a වතාවක් θ ඍණ θ r කියලානේ. ඒත් අයින් කරලා මොත් නියමෙන් ආවේ dq බෙදීම dt සමානුපාතිකයි θ ඍණ θ r. කියන්නේ නිව්ටන්ගේ සිසිලන් නියමෙන් තමයි මේ සියලු සමීකරණ ටික අපි අරගත්තේ. එතකොට
නිව්ටන්ගේ සිසිල් නියමය ගත්ත මෙන්න මේ සියලු සමීකරණ වළංගු වෙන්නේ නිව්ටන්ගේ සිසිල් නියමයේ වළංගු වන සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ විතරයි. නිව්ටන්ගේ සිසිල් නියමය අපි යනවා වළංගු වෙන සංවහනයක් සඳහා. සංවහනයේ තියෙන ප්‍රධාන ආකාර දෙකක්. ඒ ප්‍රධාන ආකාර දෙකෙන් මෙන්න මේ අතිරික්ත උෂ්ණත්වය කියන්නේ මෙන්න මේ සඳහා ලැබෙන අගේ සාමාන්‍ය උපරිමේ කෙල්වින් 20 30 දක්වා වෙනකම් ස්වභාවික සංවහනය යටතේ නිව්ටන්ගේ සිසිල් නියමය වළංගු වෙනවා. අතිරික්ත උෂ්ණත්වයේ වෙනස කෙල්වින් 20 30 දක්වා වළංගු වෙන්නේ කවුරු සඳහා විතරද කියන්නේ එක්ක 20 නැත්නම් 30 දක්වා උපරිම 30 සීමාවත් එක්ක හිතා ගන්නකො නිව්ටන්ගේ සිසිල් නියමයේ වළංගු වෙන ස්වභාවික සංවහනය යටතේ නම් නැත්නම් වළංගු වෙන්නේ නැහැ කෙල්වින් වඩා වැඩි නම්. හැබැයි කෘත සංවහනය යටතේ නම් මේ අතිරික්ත උෂ්ණත්වය වෙනස අමතර උෂ්ණත්වය ඕනෑම වගයක් සඳහා නිව්ටන්ගේ සිසිල් නියමයේ වළංගුයි. නිව්ටන්ගේ සිසිල් නියමයේ වළංගු වන සීමාවන් දෙකක් තියෙනවා. ස්වභාවික සංවහනය යටතේ නම් අතිරික්ත උෂ්ණත්වය කෙල්වින් 20 30 දක්වා වළංගුයි. පරිම 30 දක්වා වළංගුයි. කෘත සංවහනය යටතේ නම් ඕනෑම අතිරික්ත උෂ්ණත්වයක් සඳහා වළංගුයි. සම්පූර්ණ කරමුද? ඔව්. නිව්ටන්ගේ සිසිල් නියමයේ වළංගු වන සීමා අංක 1 කෘත සංවහනය යටතේ අමතර උෂ්ණත්වයේ ස්වභාවික සංවහනය යටතේ අමතර උෂ්ණත්වය කෙල්වින් 20 30 අතරද ස්වභාවික සංවහනය යටතේ අමතර උෂ්ණත්වය කෙල්වින් 20 30 අතරද අංක 2 කෘත සංවහනය යටතේ ඕනෑම අමතර උෂ්ණත්ව අන්තරයක් සඳහාද වළංගු වේ. ඕනෑම අමතර උෂ්ණත්ව අන්තරයක් සඳහාද වළංගු වේ. හරිද? අරගෙන මේකට දාලා තව පොඩි මේක දෙයක් කියන්න දෙන සිද්ධාන්ත වලට. අපි ඒක කොටසක් ඒතකොට ගණන් හදාගන්න අපිට පහසු වෙනවා. සමහර බහුවර්ණ කරගන්න එක පහසු වෙනවා. සමහර විභාග රචනා ප්‍රශ්නවලදී පහසු වෙනවා. ඒ තමයි සිසිලන වක්‍ර. අපි සිසිලන වක්‍රයක් කියන මොකක්ද කියලා බලමු. මේ ටික පාඩම් කරගන්න ඕන විදිය මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම් ඊට පස්සේ මේක ගණන් හදලා ඉවර කරගමු. සංවහනයේ පාඩම විතර අද දවසේ සම්පූර්ණම ඔයගොල්ලන්ට අවසන් කරගන්න පුළුවන් වෙනවා. හරි අපි බලමු මොකක්ද මේ සිසිලන වක්‍රයක් කියලා කියන්නේ. මේගොල්ලෝ ගන්නවා වස්තුවකින් අපේ හානි වෙන ප්‍රධාන ක්‍රම තුනක් තිබුණා. අපි එකෙන් පළවෙනි ක්‍රමය විදිහට සංවහනය ගැන කතා කරමු. සංවහනයේ ඔයගොල්ලෝ ගන්නවා වස්තුවෙන් බාහිර පරිසරයට අපේ හානි වෙන්න වස්තු උෂ්ණත්වයෙන් දෙන පහළ වෙනවා. ඒක නිසා වස්තුව සිසිල් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් කාලයත් එක්ක අපේ ප්‍රස්ථාර පාඩම වලින් පොඩ්ඩක් දන්නවා. දැන් ප්‍රස්ථාර පාඩම කොච්චර ඕන වෙනවද කියන එක මූලික දැනුමක් විදිහට දැන් තේරෙනවා. මේ පැත්තට කාලය අරගෙන මේ පැත්තටම උෂ්ණත්වය ගන්නවා. හරිද? උෂ්ණත්වය අරගෙන කාලයත් එක්ක කොහොමද වස්තුවේ උෂ්ණත්වය වෙනස් වුනේ කියලා. ඔය ප්‍රස්ථාරයක් නිර්මාණය කරනකොට ඔයගොල්ලෝ කාලයත් එක්ක එන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. හැබැයි මේ උෂ්ණත්වය අඩු වීම සරල රේඛීය විචලනයක් නෙවෙයි. නිසා මේ සඳහා අපිට ලැබෙන්නේ වක්‍ර රේඛාවක්. හරිද? ඊළඟ අන්තිම සිසිල් වෙලා අන්තිමට අත්‍යවශ්‍ය උෂ්ණත්වය වෙන්නේ කාමර උෂ්ණත්වය. අන්තිම වස්තුව දින කාමර උෂ්ණත්වය දෙක අපි සිසිල් වෙනවා කියලා සලකනවා. සිදිගින වස්තුවේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වය දිගටම නියතව තියෙනවා. ඒතර මේ ප්‍රස්ථාරය තමයි අපි කියන්නේ මොකක් කියලාද? සිසිලන වක්‍රයක්. ඔයගොල්ලන්ට තේරෙනවා ප්‍රස්ථාර මූලික ධර්ම ටියුට් එක දැන් කරපු නිසා මේකේ තියෙන්නේ අඩු වෙන අනුක්‍රමණයක් සැක බැවුමක්. එන්නේ ප්‍රස්ථාරයේ බැවුම ටික ටික අඩු වෙනවා. හරිද? ඒ දැනින් තියෙන අනුක්‍රමණය කියන එකට වෙනස්. එහෙනම් දැන් මට ඊළඟට ඕන වෙන්නේ මොකක්ද මේ ප්‍රස්ථාරයේ බැවුමේවත් අනුක්‍රමණය කියන්නේ? අපි ටියුට් එකේදී කියලා දුන්නා වලට ප්‍රස්ථාරයේ ඕනම ලක්ෂයක් අපි තෝරගමු. මෙන්න මේ ලක්ෂය. මේ ලක්ෂය තියෙද්දී එක්කෝ කාලය පැත්තෙන් කියනවා නම් කාලය සිම්පල් t කාලයක්. නැත්නම් t ඩෑෂ් කාලයක්. නැත්නම් මේ ලක්ෂයට අදාළ වෙනකොට වස්තුවේ උෂ්ණත්වය කොච්චරද කියලා කෙනෙක්ට බලා ගන්න ඕන නම් මෙතන බලන්න ඕනේ. කියන කාලේ t ඩෑෂ් වෙද්දී වස්තුවේ උෂ්ණත්වය කොච්චරද කියලා ගත්තොත් මෙන්න වස්තුවේ උෂ්ණත්වය මම උදාහරණයක් විදිහට කියන්නම් t ඩෑෂ්. දෙකම මම සලකන්නේ එක්ක කාලේ t ඩෑෂ් වෙන අවස්ථාව. එහෙම නැත්නම් වස්තුවේ උෂ්ණත්වය t ඩෑෂ් වෙන අවස්ථාව. එහෙනම් එහෙනම් ප්‍රස්ථාරයේ බැවුමින් ලැබෙන මොකක්ද කියලා බලන්න ඕන නම් ටියුට් එකේ අපි කියලා දුන්නා ප්‍රස්ථාර ටියුට් එකේදී කොහොමද ප්‍රස්ථාරයේ කිසියම් ලක්ෂයක අඳින්නේ අනුක්‍රමණය හොයන්න. අනුක්‍රමණය හොයන්න නම් ඔයගොල්ලෝ එතෙන් දදින්න වෙනවා කවුද? ස්පර්ශය.
ඉතින් මේ දේවල් හරියට කරගන්න ඕන නිසා තමයි අපි නැවතත් මතක් කිරීමක් විදියට ප්‍රස්ථාර මූලික දිනුම නිබන්ධනයක් ලබා දීලා ඉස්සෙල්ලා මේක කරලා හිටියේ. ඒතකොට හිතේ නිදහස ඒගොල්ලන්ට තියරිටිකල් ලගන්න පුළුවන් නේ. පොඩි පොඩි මගරිච්ච තැන් මොකද කරලා දාන්න. right. දැන් අපිට පුළුවන් මෙන්න මේ ස්පර්ශකීය අනුක්‍රමණය හොයන්න. ස්පර්ශකීය අනුක්‍රමණය මේ ලක්ෂ්‍ය අනුක්‍රමණය සමානයි. ඒකට තෝරගන්න පුළුවන් තරම් දුරින් තියෙන ලක්ෂ්‍ය දෙක. ඒ කියන එක අපි එදා කියලා දුන්නා. දුරින්ම තියෙන ලක්ෂ්‍ය දෙකක් ගන්නයි කියන්නේ. මෙතන තියෙනවා කිසියම් කාලයක් මෙතනක් තියෙනවා කිසියම් කාලයක්. දැන් මේ දෙන්න අතර තියෙන කාල වෙනසක් මම ඒකට කියනවා dt කියලා. එහමද? මෙතන ඊට අනුරූපව මෙතන තියෙනවා කිසියම් උෂ්ණත්වයක්, මෙතනක් තියෙනවා කිසියම් උෂ්ණත්වයක්. එහෙනම් මෙතන සහ මෙතන තියෙන්නේ උෂ්ණත්ව වෙනසක් මම ඒකට කියනවා dt කියලා. මම හරියද? එහෙනම් බලන්න ප්‍රසාරයේ මෙන්න මේ ලක්ෂ්‍ය අනුක්‍රමණය කියන්නේ. අනුක්‍රමණය. බලන්න අනුක්‍රමණය කියන්නේ delta y බෙදීම delta x. එහෙනම් අනුක්‍රමණය සමානයි delta y කියන්නේ dt නේද? delta x කියන්නේ dt නේද? එහෙනම් මොකද්ද මේ dt ට බෙදීම dt කියන්නේ? dt ට කියන්නේ පහළ ගිය උෂ්ණත්වය, dt කියලා කියන්නේ ඒ සදාගත වූ කාලය. එහෙනම් මේ තියෙන්නේ උෂ්ණත්වයේ පහළ යෑමේ ශීඝ්‍රතාවය හෙවත් කොහොමද දෝ කරන්නේ? උෂ්ණත්වයේ පහළ යෑමේ ශීඝ්‍රතාවය හෙවත් සිසිලන ශීඝ්‍රතාවය නේද? එහෙනම් මොකද වෙනවද? මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කාට සමානයි? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කිරීම සමාන වෙන්නේ සිසිලන ශීඝ්‍රතාවය නේද? සිසිලන ශීඝ්‍රතාවය නේද? ඇත්තටම හරියටම කියනවා මොන සිසිලන ශීඝ්‍රතාවද බලන්න. ඔයම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මේ ලක්ෂ්‍ය දිගේද? මේ ලක්ෂ්‍ය කියන්නේ වස්තු උෂ්ණත්වයේ θ ඩෑෂ්. එහෙනම් මට ලස්සනට කියන්න දෙනවා වස්තු උෂ්ණත්වය θ ඩෑෂ් වලට සිසිලන ශීඝ්‍රතාව කියන්නේ ඒ ලක්ෂ්‍යක දාන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. මොකද වස්තුවේ උෂ්ණත්වය θ ඩෑෂ් වලකොට සිසිලන ශීඝ්‍රතාව කියලා කියන්නේ ලක්ෂ්‍යක දාන ප්‍රස්ථාරයේ බෑවුමට නැත්නම් අනුක්‍රමණයට. ඉතින් ඒ නිසා තමයි අර මූලික දැනුම ටියුට් එකක් කරද්දී අනුක්‍රමණය වෙනේවා අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියන එක ගැන ගැඹුරු අවබෝධයක් ලබා දුන්නේ. අපි යන රූප ශ්‍රවණ සම්පූර්ණ කරන්න ඉබුද. හරි රූප ශ්‍රවණ කරන්නේ එහෙමද? මාත්‍රකාව සිසිලන වක්‍රය. සිසිලන වක්‍රය ලෙස හඳුන්වන්නේ වස්තුවක උෂ්ණත්වය කාලයත් සමග වෙනස් වීම දක්වන ප්‍රස්ථාරයකි. අපි ඔප්පු කරන්න ඕන ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ සිසිලන ශීඝ්‍රතාවයක් බව. now වස්තුවේ අදාළ උෂ්ණත්වයේදී සිසිලන ශීඝ්‍රතාව හොයන්න කියලා කිව්වත් ප්‍රස්ථාර දීලා මේ විදිහට හොයන්න පුළුවන් වෙන්න ඕන. හරිද? එහෙනම් රූප සමනය දත්ත ටිකක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉස්සන් පෙළ ටික මේ විදිහට ලියුවා. එතන අනුක්‍රමණය සමානයි delta y බෙදීම delta x. ඒකෙන් කාටද d theta බෙදීම d theta. ඒක නිසා ප්‍රස්ථාරය අනුක්‍රමණය සමානයි සිසිලන ශීඝ්‍රතාව. වැඩි හොඳ ලියනවා නම් උෂ්ණත්වය theta dash වන විට සිසිලන ශීඝ්‍රතාව සමානයි මෙන්න මේ ලක්ෂ්‍ය අනුක්‍රමණය. සම්පූර්ණ කරගන්න නෝට් එක. හරියද? හරි. එහෙනම් ඒක සරක් දැන් ටියුට් එක නිකන් පෙරලා බලන්න. ඔච්චරයි සංවහනයේ સિદ્ધාන්ත තියෙන්නේ. හරිද? අපි පොඩ්ඩක් මතක් කරගමු. સિદ્ધාන්ත ටික මතක් කරන් අපි ගණන් හදන්න ලේසියි. ඒතකොට හිතේ නිදහසේ ගණන් ටික හදන්න පුළුවන්. හරිද? හරි මතක් කරගමු. අපි කතා කරේ මොන පාඩම ගැනද මාත් එක්ක මේ ඉස්සරේ දැන් ටියුට් එක පෙරලන්න ඕනේ නැහැ. මාත් එක්ක මතකයෙන් පුළුවන් දේවල් කියාගෙන යමු. ඒතර සිද්ධාන්ත ටික සමහරවිට හොඳට මතක තේවි. අපි කතා කරේ සංවහනය පිළිබඳව. අපි කතා කරේ තාප සංක්‍රමණයන් පිළිබඳව. තාප සංක්‍රමණය කියලා කියන්නේ තාප ශක්තිය එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීමනේ. මම කියන්නේ තාමත් අපිත් පන්තිවල අපි කියනවා එන්නේ. මෙන්න මේ විදිහට සිද්ධාන්ත මතක තියාගන්න. අපවතර කවදාවත් සිද්ධාන්ත පොත පෙරලලා බලන්න ඕන වෙන්නේ නැහැ. මේක පොඩි ස්ටෝරි එකක්. පොඩි ස්ටෝරි එකක් විතර මතක තියාගන්න.
හොඳම දේ බලන්න මේ ටික මතක තියාගෙන ඉන්න පුළුවන්ද කියලා මේ මම වගේ හරි අපේ පන්තියක් යනකොට අපේ පන්ති වල නම් ගොඩක් ළමයිට මේක මේ විදිහට මතක තියාගෙන ඉන්න හැකියාව තියෙනවා. මොකද අපි හැමදාම සිද්ධාන්ත ඉවරලා මේ විදිහට මතක් කරගෙන දෙනවා. පන්ති වුණා නම් ළඟට ඇවිල්ලා මයික් එක දීලා ඊට පස්සේ ළමන්ට කියන්නත් දෙන අවස්ථාව තිබුණා. මතක තියෙනවා. ඒ තමයි මේ වෙලාවේ පාඩම් කරගමු මේ විදිහට. අපි කතා කරන්නේ තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය ගැන තාප ශක්තිය එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කිරීම අපි හඳුන්වනවා තාප සංක්‍රමණය. බෙදා තාප ශක්තිය ගමන් කරන්න වෙනවා ඝන, ද්‍රව, වායු කියන මාධ්‍ය තුනම හරහා ගමන් කරන්න සිද්ධ වෙනවා මේ විදිහට. තාප ශක්තිය ආවදාම ගමන් කරන්නේ තාප ශක්තිය වැඩි තැනක ඉඳලා තාප ශක්තිය අඩු තැනකට. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි තැනක ඉඳලා උෂ්ණත්වය අඩු තැනකට තමයි තාප ශක්තිය හැමදාම ගමන් කරන්නේ. ඉතින් මේ විදිහට මේ තාප ශක්තිය ගමන් කරන්න විවිධ මාධ්‍යයන් තුළ ගමන් කරන්න තාප ශක්තිය භාවිතා ගමන් කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. මොනවද මේ ක්‍රම තුන? සංවහනයයි, සන්නයනයයි, විකිරණයයි. අපි ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවහනය කියන්නේ මොකක්ද කියලා. මම දන්නවා තාප සංවහනය කියලා අපි හඳුන්වන්නේ සිදුවෙන්නේ ඉස්සෙල්ලාම දැනගන්න තාප සංවහනය සිදුවෙන්නේ මොන වගේ මාධ්‍යයන් තුළද? ද්‍රව සහ වායුමය මාධ්‍යයන් තුළ. පොදුවේ ගත්තොත් තරලමය මාධ්‍යයන් තුළ තාපය ගමන් කරන ප්‍රධානම ක්‍රමය වෙන්නේ සංවහනය කියලා අපි සලකනවා. මොකක්ද මේක? යාන්ත්‍රණය. මෙකැනිසම් එක. මේ යාන්ත්‍රණය විදිහට සලකන්නේ රත් වෙච්ච වස්තුවක් පරිසරය තුළ අවලම්බනය කරාට පස්සේ ඒ පරිසරයේ තියෙන තරල අණු අහඹු චලනයක යෙදෙමින් ඉන්න ගමන් අර වස්තුවේ ගැටිලා තාප ශක්තිය අරන් එළියට යනවා නේද? අන්න ඒ විදිහට මේ වස්තුවෙන් ගැටිලා තාප ශක්තිය අරන් එළියට යනකොට තමයි අපි කියන්නේ සංවහනය කියලා. ඉතින් ඒක නිසා වස්තුවේ උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා. ඒ අපි කියන වස්තුව සිසිල් වෙනවා කියනවා. පරිසරයේ තාප ශක්තිය ලැබෙන නිසා පරිසරයේ උෂ්ණත්වය එන්නේ වැඩි වෙනවා. අපි ඒක නිසා කියනවා පරිසරය මොනවා වෙනවා කියලාද? පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. නමුත් වස්තුවට සාපේක්ෂව පරිසරයේ ප්‍රමාණය ඉතාමත් කුඩායි නම් තමයි පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්කමක් තියෙනවා. වස්තුවේ ප්‍රමාණයට වඩා පරිසරයේ ප්‍රමාණය ඉතා විශාලයි නම් අපි සලකනවා කියලාද පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා. ඔයගොල්ලෝ දන්නවා සංවහනයේ තියෙන ප්‍රධාන ආකාර දෙකක්. මොනවද ප්‍රධාන ආකාර දෙක? ස්වභාවික සංවහනයයි, කෘත සංවහනයයි. ස්වභාවික සංවහනය කියන්නේ සංවෘත පරිසරයක් තුළ සිදුවන සංවහනය. කෘත සංවහනය කියලා කියන්නේ විවෘත පරිසරයක් තුළ සිදුවන සංවහනය. විවෘත පරිසරයක් කියනකොට හොඳ උදාහරණ හිමින් හමාගෙන සුළං ධාරාවක් වස්තුවේ ගැටිලා සිදුවන සංවහනය කියලා තමයි අපි හොඳට මතක තියාගන්න ලේසි වෙන්නේ. අපිට සංවහනයේ පාඩමේදී හම්බ වෙනවා මාතෘකාවක් නියමයක්. ඒ තමයි නිව්ටන්ගේ සිසිලන නියම. මතක ඇති. නිව්ටන්ගේ සිසිලන නියමෙන් කියනවා වස්තුවක පරිසරයක භෞතික සාධක නියතව පවතිනකොට වස්තුවෙන් බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. ඔයාලට මතක ඇති නිව්ටන්ගේ සිසිලන නියමයේ වළංගු වන සීමාවන් දෙකක් තිබුණා. මොනවද සීමාවන් දෙක? එකක් වස්තුවක භෞතික සාධක නියත වෙන්න ඕන. මොනවද වස්තුවක භෞතික සාධක කියන්නේ? වස්තුවේ පෘෂ්ඨයේ ශේෂ්ඨ බලයයි පෘෂ්ඨයේ ස්වභාවයයි. පරිසරයේ භෞතික සාධක නියත වෙන්න ඕන. මොනවද පරිසරයේ භෞතික සාධක කියලා කියන්නේ? පරිසරයේ තියෙන වෙනත් වස්තු සහ ඒවායේ පිහිටීම. ඒවා නියත වෙලා තියෙනවා. එහෙනම් විතරයි ඔක වළංගු වෙන්නේ. එනවාගෙන නිව්ටන් සිසිලන නියමයේ වළංගු වන සීමාවක් තිබුණා. මොනවද මේ නිව්ටන් සිසිලන නියමයේ වළංගු වන සීමාව උනේ? ඒ තමයි ස්වභාවික සංවහනයට තියෙන අමතර උෂ්ණත්වය නැත්නම් අතිරික්ත උෂ්ණත්වය කියලා ඉස්සතිය. ස්වභාවික කෘත සංවහනයට තියෙන ඕනෑම අතිරික්ත උෂ්ණත්වයක් සඳහා වළංගු වෙනවා. ඊට ඕන මතකදී සිසිලන වක්‍රයක අනුක්‍රමණය ලැබෙන්නේ මොකද්ද? සිසිලන වක්‍රයක් කියන වස්තුවක උෂ්ණත්වයේ කාලයත් එක්ක වෙනස් වන ආකාරය දක්වන ප්‍රස්තාවයක්. නැත්නම් අපේ සම්බන්ධ නම් කිරීමට අපි කියන්නේ කාලයට එදිරිව උෂ්ණත්වය අතර ප්‍රස්තාවයක් තමයි සිසිලන වක්‍රය කියලා හඳුන්වන්නේ. ඒ ප්‍රස්තාවය අනුක්‍රමණය ලැබෙන්නේ වස්තුවේ සිසිලන ශීඝ්‍රතාව. දැන් ওই විදිහට තියරි ටික මතක තියෙන්න ඕන. බොහොම තියරි පොඩි කොටසක්. අලුතෙන් අපිත් එක්ක යන ওই විදිහට මතක තියෙන්න ඕන. අරව ලේසි. ඊට පස්සේ සමීකරණ ටික දැන් මතක තියෙන්න ඕන. ඔබට මතක නම් දැන් කරන්න ඕන මේකයි. ඉස්සෙල්ලා කොලයක් කරන් සමීකරණ ටික ලියලා පුරුදු වෙන්න. මම නම් මෙහෙමයි මම මොනවද ඔක් කරන්න පළවෙනි එක අපි ලියනවා නේ. පළවෙනි සමීකරණය d3 බෙදීම dt සමානයි k dash a වතාවක් θ හරින θ. ඊට පස්සේ මතකද එකම වස්තුවක් සඳහා නම් k dash a ගුණිතේ k කියලා නියතයක් වෙච්ච නිසා d3 බෙදීම dt සමානයි k වතාවක් θ හරින θ. ඊළඟ එක මතකද ඊළඟ අප සමීකරණය කරගත්තේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සිසිල ශීඝ්‍රතාවය සඳහා මතකද සමීකරණ d3 බෙදීම dt සමානයි mc වතාවක් dθ බෙදීම dt. ඊළඟ මතකද අපි කිව්වාලට මෙතන mc ගුණිතය කියන්නේ c තාපධාරිතාව නිසා සම සමීකරණයක් අපි ගත්තා d3 බෙදීම dt සමානයි කාටද c වතාවක් dθ බෙදීම dt. ඊට පස්සේ මතකද අපි සිසිල ශීඝ්‍රතාව සඳහා සමීකරණයක් ගත්තා dθ බෙදීම dt සමානයි k dash a බෙදීම mc වතාවක්
theta ඍණ theta r කියලා. ඊළඟ සමීකරණය ගත්තාම මේ දෙන්නම කෙටි කරලා මතකද d theta බෙදීම dt සමාන එකම වස්තුවක් සඳහා නම් k වතාවක් theta ඍණ theta මොලයක් අරගෙන මේ විදිහට සමීකරණ ටික තුන් සැරයක් විතර මුල ඉඳලා ළඟටයි පිළිවෙලින් අග ඉඳලා මුලටයි ලියලා බලන්න. ලියලා සමීකරණ ටික ඉස්සෙල්ලාම හුරු කරන් ඉන්න අපි ඊට පස්සේ තරම් හදමු. ඔය සමීකරණ ටික ඔය විදිහට තුන් සැරයක් විතර දැන් ලියන්න කොලයක් කරන් මුල ඉඳලා ළඟට අග ඉඳලා මුලටයි සමීකරණ ටික ලියලා හොඳට හිතට ගන්නනේ. මම මන්න පාට දෙකකින් ලිව්වා. අලු පාටේ දෙක තියෙන සමීකරණ සියල්ලම තියෙන තාපය හානිීමේ ශීඝ්‍රතාව සඳහා. නිල් පාටින් දින තියෙන සමීකරණ ටික තියෙන්නේ ඉස්සෙල්ලා ශීඝ්‍රතාව සඳහා. पर गणक मतलब एक अज्ञान पे अलग है मोड़ समीकरण අපේ ගන්නට ඕන කියලා. හරිද? ඉස්සෙල්ලා ඉන්නේ ඊළ පුරුදු වෙනවද? ඊළ පුරුදු වෙලා උදාහරණ අංක 1 තියෙන ගාන පුළුවන් නම් හදන්න. ඊට පස්සේ ටියුට් එක හදුවොත් කතරේ කියලා හිතනවා නම් කටුකොලයක හදන්න. හදලා ඊට පස්සේ මම බෝඩ් එක හදනවා. ඒක බලන්න පුළුවන්. දැන් දන්නවා මම ගාන හදන්න කියලා කියනකොට ඕන කරන්න ඕන මොකද? වීඩියෝ එක නවත්තලා තමන් ඉස්සර උදාහරණ අංක 1 හදන්න. ටියුට් එකේම හදන්නවා. නමුත් වැරදි කියලා හිතනවා නම් කටුකොලයක හදන්න. කටුකොලයක හදලා ඉවර වෙලා පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එක ප්ලේ කරන්න. මම ගාන හදනවා බෝඩ් එකේ එක තියෙදි. ඒකේ අඩුපාඩු ටික හදාගෙන ටියුට් එකේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ගාන හදමු. මේ විදිහට තමයි දිගට යන්නේ. දැන් ඔයාලට මේ පන්ති යම් විදිහට තේරෙනවා මම හිතන්නේ. ගානක් හදන්න ගිහම වීඩියෝ එක නවත්තුවා තමන් අවංකවම තනියම හදුවා. මොකද බලාගෙන හදුවට වැඩක් නැහැ කියන කොකුල දන්නවනේ. ඉක්මනට මේක ඉවර කරගන්න එක නෙමෙයි වටින්නේ. හරියට තමන්ට ගණන් හදන්න පුළුවන් වෙනකට කළා තමයි ඉවර කරගන්න එක වටින්නේ. right.
Uttambatika. Uttambatika. Hey, hey, hey.
හරි බලමු දැන් පළවෙනි උදාහරණය ගොඩක් වෙලා තිබුණා ඒක පොඩ්ඩක් කියවලා බලන්න. අධික උෂ්ණත්වයක් දක්වා රත් කළ වස්තුවක් සෙල්සියස් අංශක 20ක පරිසරයක පිහිටුවා ඇත. වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ක් වන මොහොතේ වස්තුවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව වොට් 20යි. මම දැන් මොදමද මේ පොඩි ලොකු සරහනක් දාගත්තා නම් හරි. උදාහරණ අංක 1. මේ වස්තුවක් තියෙනවා. වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි මේ වෙලාවේදී. परिसर उष्णत्व सेल्सियस अंशक 20යි. මේ අතර परिसर උෂ්ණත්වය තීටා සෙල්සියස් अंशක 20යි. මේ වෙලාවේ වස්තු උෂ්ණත්වය සෙල්සියස් अंशක 100යි. 100ක් වෙනකොට මෙයාගේ බාහිර පරිසරයට තාපය හානි වෙන ශීඝ්‍රතාව වොට් 20යි. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 60ක් වෙනකොට බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව හොඳ. දැන් බලන්න මේකට හොඳම සමීකරණය කවුද? ඒක අපි කතා කරන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ගැනනේ. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ගැන කතා කරනවා නම් මේකට ගන්න සමීකරණය dq බෙදීම dt සමීකරණයක්. හැබැයි මේ අවස්ථාවයි මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 60ක් වෙච්ච අවස්ථාවයි. ඒ කියන්නේ එකම වස්තුවක් නේ නේද? එකම වස්තුවක අවස්ථාව දෙකක් සඳහා නම් ඔයාලට තේරෙන්න ඕන මේකට ගැළපෙනම සමීකරණය වෙන්නේ dq බෙදීම dt සමානයි එකම වස්තුවක් සඳහා දෙවෙනි සමීකරණය k වතාවක් θ ඍණ θ r නේද? යන්න අපි ඉස්සෙල්ලාම දාමු මොන අවස්ථාවකටද? सेल्सियस अंशक 100 දී මේව ලියන්න මේ විදිහට පුරුදු වෙන්න. අනිසේතර සෙල්සියස් 100 දී තාපය හානිවීමේ ශීඝ්‍රතාව වොට් 20යි. සමානයි k වතාවක් θ කියන්නේ වස්තු උෂ්ණත්වයේ θ 100යි පරිසර උෂ්ණත්වයේ 20යි. අපේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ දාන්න මෙයාගේ උෂ්ණත්වය කීයක් වෙද දහන්නේ? මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 60ක් වෙනකොට කීයද කියලා දාන්න. නම් මෙයාගේ උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් කියන්නේ 60යි. නම් සෙල්සියස් 60 දී සෙල්සියස් 60 දී තාපය හානිවීමේ ශීඝ්‍රතාව අපි දන්නේ අපි x කියලා ගමු. ඒ වතාවක් θ කියන්නේ වස්තු උෂ්ණත්වය සෙල්සියස් 60 දී වස්තු උෂ්ණත්වය 60යිනේ පරිසර උෂ්ණත්වය 20යි. මේ දැන් දෙවෙනි සමීකරණය නේද? එහෙනම් ඒකට ලේසි දැන් අපි කරන්න ඕන. දෙවෙනි සමීකරණය බෙදන්න පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය x සමානයි k වතාවක් මම අඩු කළාම ලියන්නම් 60න් 20ක් ගියා 40යි. බෙදීම පළවෙනි සමීකරණය තියෙනවා 20 සමානයි k වතාවක් 100න් 20ක් ගියා 80යි. ඒට k කැපෙනවා 40 වරක් 1යි 40 වරක් 2යි. එහෙනම් මෙයා මේ පැත්තට ගියා නම් බලන්න තාපය හානි වීමේ ශීඝ්‍රතාව කොච්චරද? වොට් 10යි. තේරුම් ගත්තද? දැන් යන අඩුපාඩු තියෙනවා නම් ලියන විදිය ෆෝමැට් එක මේක මේ විදිහට ලියවෙන්න ඕන. වෙන වීඩියෝ එකක් නවත්තලා ඉවරලා මේක ලියා ගන්න මේ විදිහට. ඊට පස්සේ දෙවෙනි ගානත් හදන්න. හදලා ඉවර වෙලා ප්ලේ කරලා බලන්න. ඔයගොල්ලෝ හදපු දෙවෙනි ගාන හම්බ කියලා. හරි බලමු උදාහරණ අංක 2. ඝන වස්තුවක් අධික උෂ්ණත්වයක් දක්වා රත් කර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වන පරිසරයක පිහිටු විට ඒ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 80 ඉඳලා 60ක් දක්වා පහළ බැසීමට මිනිත්තු 4ක් ගත වුණාලු. වස්තුවේ උෂ්ණත්වය 60 සිට 40 දක්වා පහළ බැසීමට ගත වන කාලය කොච්චරද? දන්නේ හරි ලේසි තේරුම් ගන්න. එකම වස්තුවක් කියන එක තේරෙනවනේ. එකම වස්තුවක් සඳහා තියෙන සමීකරණ. එකම වස්තුවක් සඳහා අපිට හම්බුනේ සමීකරණ දෙකයි. දෙවෙනි සමීකරණය අන්තිම සමීකරණය. දෙවෙනි සමීකරණය තමයි තාපය හානිවීමේ ශීඝ්‍රතාව සඳහා. අන්තිම සමීකරණය තමයි සිසිලන ශීඝ්‍රතාව සඳහා. නම් මේක ගැලපෙන්නේ ඕන දෙනවා සිසිලන ශීඝ්‍රතාව සඳහා. හේතුව උෂ්ණත්වය වෙනසක් නැති තියෙන කාලයත් එක්ක. නම් සිසිලන ශීඝ්‍රතාවය ගැන අන්තිම සමීකරණය තමයි මේකක් ගන්න ඕන කියලා කැප්චර් කරගන්න. දැන් මේකෙන්ද මේ ගත්ත ටික දාගත්තොත් වෙන වස්තුවක් තිබුණා ඉස්සෙල්ලාම. මේ වස්තුව තිබුණා සෙල්සියස් අංශක 30ක් වන පරිසරයක. ඉස්සෙල්ලා මේක උෂ්ණත්වය සෙල්සියස් 60 තිබුණා. 80 තිබුණා. 80 ඉඳලා
සෙල්සියස් 60ක් එක්ක උෂ්ණත්වය පහළ යන්න එහාට ගත වුණේ මිනිත්තු 4යි. ඊට පස්සේ මම අහනවා 60 ඉඳලා 40 තෙක් පහළ යන්න 60 ඉඳලා 40 තෙක් පහළ යන්න කොච්චර කාලයක් ගත වෙනවද? පරිසර උෂ්ණත්වය ගන්න කියලා දෙනවා θ සමානයි සෙල්සියස් අංශක 30යි කියලා. හරි. කොහොමද වල මේක ගන්න කලින් කෙනෙක් සමාන හිතනවා ඉඳන් මෙතනොත් 20 අඩු වෙන මෙතනොත් 20 එහෙනම් ඒත් මිනිත්තු 4 නේද කියලා නෑ. ඔයාලට මතකද සිසිලන ශීඝ්‍රතාව කියන්නේ සරල සිසිලන නැවීමක් තමයි. සිසිලන වක්‍රය කියන එක ඔයාලට මතකයි. සරල රේඛාවක් නෙවෙයි සරල රේඛාවක් වුණා නම් හැම 20ක් සඳහාම මිනිත්තු 4යි. එහෙම වෙන්නේ නෑ. අනිවාර්යයෙන් ලැබෙන උත්තරේ 4ට වඩා වැඩි උත්තරයක් වෙනවා. මොකද අඩුවන ව්‍යාමයක් තමයි වක්‍රයට තිබුණේ. ඒකෙන් මතක් වෙන්න ඕනේ. හරි. මේකට ගැළපෙන සමීකරණ ගන්න ඕනේ. සමීකරණ නම් තෝරගන්න බලා. කවුද සමීකරණේ? d θ වෙදීම dt තමයි ඕන වෙන්නේ. සිසිල ශීඝ්‍රතාවය එකම වස්තුවක් නේද? එහෙනම් අන්තිම සමීකරණය d θ වෙදීම dt සමානයි k වතාවක් θ ඍණ θ r යන්න. දැන් කොහොමද දාන්නේ? අපි දාන්නේ කලින් කළා මොන මතකයි? මම දැන් සෙල්සියස් 100 දී සෙල්සියස් 60 දී කියලා. දැන් මේක එහෙම දාන්න බෑ. එක අවස්ථාවක් තියෙනවා කිලෝමීටර්. මාසන ගණන් දාලා වෙනවා මෙතන මෙතන. ඒ කියන්නේ සෙල්සියස් 80 සිට සෙල්සියස් 60 දක්වා 50. සෙල්සියස් 80 සිට සෙල්සියස් 60 දක්වා මේ 50. උදාහරණ සෙල්සියස් 80 ඉඳලා සෙල්සියස් 60 දක්වා වස්තුවේ උෂ්ණත්වය කොච්චරද? 80 රින් 60යි. බෙදීම ගත වෙච්ච කාලය මිනිත්තු 4යි. 4 වරක් 60යි කියලා ලියන්න පුළුවන්. මම 4යි කියලා දාන්නම්. මොකද බිඳනවනේ කැපිලන නිසා. සමානයි k වතාවක් ඔන්න දැන් ලොකු ප්‍රශ්නේ θ. θ කියන්නේ 80 සිට 60 දක්වා වස්තුවේ උෂ්ණත්වය. 80 ඉඳලා 60 දක්වා වස්තුවේ උෂ්ණත්වය කියන්නේ 80ක් නෙමෙයි 60ක් නෙමෙයි නේද? එහෙනම් කවුද? 80 ධන 60 බෙදීම 2යි. අයින θ r කියන්නේ සෙල්සියස් 30යි. එහෙනම් ගන්නපද. ඕක තමයි මගේ පළවෙනි සමීකරණය වෙන්නේ. එහෙනම් කවුද දෙවෙනි සමීකරණය වෙන්නේ? දෙවෙනි සමීකරණය අපි දානවා සෙල්සියස් 60 සිට 40 දක්වා. ඔන්න මෙතන ලියන්න. සෙල්සියස් 60 සිට සෙල්සියස් 40 දක්වා. මම 60 ඉඳලා 40 දක්වා දැම්මොත් දැන් කලින් වගේම ඔයාලට හිතා ගන්න පුළුවන් කී ඉඳලා කී දක්වාදනේ d θ කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස සම්දන්නවා 60 ඍණ 40යි. ඒ සඳහා ගත වූ කාලය අපි දන්නේ අපි එක x කියලා ගන්නවා. හරි. සමානයි k වතාවක් අන්න 60 සිට 40 දක්වා වස්තුවේ උෂ්ණත්වය. 60 සිට 40 දක්වා කොච්චරද වස්තුවේ උෂ්ණත්වය? 60ක් නෙමෙයි 40ක් නෙමෙයි නේද? 60 ධන 40 බෙදීම 2 ඍණ 30. මේ තියෙන දෙවෙනි සමීකරණය. එන්න සුපුරුදු විදිහට කරන් තියෙනවලු දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණයෙන් බෙදුවා නම් නෙමෙයි. දෙක බෙදීම එකේ. දෙවෙනි එකේ තියෙනවා 60න් 40ක් ගියාම 20යි. 20 බෙදීම x සමානයි. මම මෙතන කෙලින්ම එකතු කරලා ගන්නම් 60යි 40යි 100යි 100 දෙකෙන් බෙදුණා 50යි 50න් 30ක් ගියා 20යි. බෙදීම පළවෙනි සමීකරණය තියෙනවා 60න් 80න් 60ක් ගියා 20යි කාලය මිනිත්තු 4යි. මේක වල කෙලින්ම x කියන උත්තරේ මට එන්නේ මිනිත්තු වලින් බව. මෙතන 80යි 60යි 140යි 140 දෙකෙන් බෙදුණා 70යි 70න් 30ක් ගියා 40යි. මෙතන 20කට 20ක් කැපෙනවා. 20 වරක් 1යි 20 වරක් 2යි. ඒ වගේ දෙන්නේ. x එනවා ඉරෙන් යටටනේ. 4 යනවා ඉරෙන් උඩට. දැන් ලේසියෙන් වෙනවා පේනවාද කාලය කොච්චරද මිනිත්තුවටයි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න කොහොමද මේ ගාන හැදුවේ කියන එක වීඩියෝ කරනවා වගේ තැනකින් නවත්ත ගත්තා නම් එවෙන්සරේ ලියලා ටියුට් එක සම්පූර්ණ කරගෙන උදාහරණ අංක 3 හදන්න. හදලා ඉවර වෙලා ප්ලේ කරලා බලන්න. හරි බලමු උදාහරණ අංක 3. කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයකින් යුතු වස්තුවක විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා. යම් අවස්ථාවක එම වස්තුවේ සිසිලස් ශීඝ්‍රතාව 8.5 දක්වන සෙල්සියස් වෙනකොට පනවන වස්තුවේ බාහිර පරිසර තාපයේ මානි වීමේ ශීඝ්‍රතාව මේ ගණන වල දෙනවා. තුන්වෙනි උදාහරණය මොත්තම ආකාරයෙන් හදනවා නම් හරිනේ මෑග් ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. මම මේ විශිෂ්ට තාපධාරිතාව දෙනවා 400යි. ඔය එක ගන්න තුල යන්න.
මෙයාගේ මෙන්න මේ වෙලාවේ මම තාපය විමර්ශනය කරමින් ඉන්නේ මේ තාපය විමර්ශනය කරමින් ඉන්නේ මේ වෙලාවේ මගේ සිසිලස එක්කතාව d θ බෙදීම dt කියන්නේ දෙනවා සිසිලස එක්කතාව 8.5යි කට්පරේට සෙල්සියස් SI යුනිට් එකෙන් මම දීලා තියෙන්නේ මම ගන්නවා බාහිර පරිසරයේ තාපය විමර්ශනය වීමේ ශීඝ්‍රතාව කොච්චරද කියලා. ඒ කියන්නේ dq බෙදීම dt අහන්න. එහෙනම් බලන්න dq බෙදීම dt අහන්නේ මම ඔයාලගෙන්. එහෙනම් dq බෙදීම dt සහ d θ බෙදීම dt අතර සම්බන්ධ තියෙන එකට කෙලින්ම ආවනම් ඉවරයි. මොකක්ද සමීකරණ? dq බෙදීම dt සමානයි mc වතාවක් d θ බෙදීම dt. ඔක නේද ඔය සමීකරණ. දැන් dq බෙදීම dt තමයි අපිට ඕන. mc m දන්නවා කොච්චරද? ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ඉතින් විශිෂ්ට අපදාරිතාව දන්නවා 400යි. d θ බෙදීම dt දන්නවා 8.5යි. එච්චර තියෙන සමීකරණේ හරියම ලේසි නේද? මේක SI යුනිට් එකෙන් දීලා තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම SI යුනිට් එකට කන්වර්ට් කරන්න වෙනවා. තත්පරයට සෙල්සියස් කියලා තියෙනවා නැත්නම් වට් වලින් උත්තර එන්නේ නැහැ. මම මෙතන 8.5 ඒවා දෙකක් 8 වරක් දෙක 16යි 16යි 17යි නේ. 400 වැඩි කිරීම 17යි. එහෙනම් හතරක් හතර 28යි. ඉතිරි වෙනවා දෙකක් 4යි 6යි නේද? අංකට බිංදු 2යි. බලන්න. හරියට හදාගෙන ඉන්න උදාහරණාංක 4ක් හදමු. උදාහරණාංක 4 පොඩි දත්තයක් අඩුයි ඒක ලියාගෙන තියාගන්නවද? උදාහරණාංක 4 දාගන්න වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. උදාහරණාංක 4 දාගන්න වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. වස්තුවේ විශිෂ්ටතාව ධාරිතාව 800යි. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. වස්තුවේ විශිෂ්ටතාව ධාරිතාව කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 800යි. දාගෙන 4 වෙනි ගාන හදමු. අර උදාහරණයක් 4 බලමු. රූපය දැක්වෙන්නේ වස්තුවක සිසිලන වක්‍රය කියලා දීලා තියෙනවා. කාලය T1 වන අවස්ථාවේ සිසිලන ශීඝ්‍රතාව ගණනය කරන. දැන් අපි තියරවලදී ඔයගොල්ලෝ කියලා දුන්නා. කාලය T1 වන අවස්ථාවේ සිසිලන ශීඝ්‍රතාව කියන්නේ මේ අවස්ථාවේ ප්‍රස්ථාරයේ බැලුමටනේ. පළවෙනි කොටස ලෙසින් හඳුන්වන සිසිලන ශීඝ්‍රතාව සමානයි. සිසිලන ශීඝ්‍රතාවය සමානයි ප්‍රස්ථාරය අනුක්‍රමණයනේ. ප්‍රස්ථාරය අනුක්‍රමණය කියන්නේ 120 පාර්ශවික දඬල දිනවලේ මන්ති 120 වෙන 70 බෙදීම 7 වෙන 2 කියලා ලියන්න පුළුවන් ඔයාලට. එහෙම වුණොත් ඒකකේ නම් හැබැයි මිනිත්තුවට සෙල්සියස් වලින් ඉන්නේ. ඒක නිසා මම මේක මිනිත්තු තප්පර කරන්න ඕන නිසා 60න් ගුණ කරන්න. එහෙනම් තප්පරක සෙල්සියස් වෙනවානේ. බලන්න සුළු කරත් උඩට එනවා 50ක් නේද? බෙදීම 7න් 2ක් ගියොත් 5යි. 5වරක් 60යි. හොඳද? ඒතර බිඳුවකට බිඳුවක් කරනවා මෙයාට මෙහා යනවා. ඒ කියන්නේ 6න් එකක් තත්පරයට සෙල්සියස් දශම කරලා තියාගන්න. හරි. 0.1යි 6යි. ඒක අරගෙන බලන්නේ කොටස. නැත්නම් දෙවෙනි කොටස දෙනවා. ගන්න දෙවෙනි කොටස යනවා මෙහෙම. හරියට අපි සිසිලන ශීඝ්‍රතාව හොයාගත්තා. ඒක අත්‍තරකොත් ඔය සිසිලන ශීඝ්‍රතාව 0.1 කියන මොන අවස්ථාවේද? වස්තු උෂ්ණත්වය සෙල්සියස් අංශ 90ක් වෙනවනේ. 90ක් වෙනකොට සිසිලන ශීඝ්‍රතාව 90ක් වෙන විදිහට සිසිලන ශීඝ්‍රතාව දාට හොයාගත්තා. හරි. දෙවෙනි කොටස යනවා තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගන්න. සිසිලන ශීඝ්‍රතාව දන්නවා නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව හොයන එක හරිම ලේසියිනේ. සමීකරණ මතකයි නම් මොකක්ද සමීකරණ? d cube බෙදීම dt සමානයි mc වතාවක් d θ බෙදීම dt. ඒකට තමයි මම අරගෙන දත්ත දෙකක් දුන්නේ වස්තු ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි කියලා අරගන්න. විශිෂ්ට අවධාරිතාව 800යි කියලා අරගන්න. ඒකට දෙන්න 6න් එකයි නේ. අසුළු කරන්න පුළුවන් මේක දෙකෙන් කැපුණා නම් 3යි දෙකෙන් කැපුණා නම් 400යි. 4 වරක් 5 20යි 4 වරක් 5 20යි අඟට බිංදු 2යි. බෙදීම 3යි. දන්නවා. එතකොට දෙනවා 6යි නේ. 6 වරක් 3 18යි. 6යි 6යි 6නේ. මොනවද ඒකට what අපි ගාන ඊළඟ කොටසට එනවා මට බෝඩ් එක ඉරේස් කරන්න වෙනවා මේ ටික හදාගෙන ඉන්න මේ දක්වා වීඩියෝ එක නවත්තලා
අර බලමු ප්‍රශ්නේ තුන්වෙනි කොටස. එනයින් වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් වන විට තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගණනය කරන කාර්බන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 30යි. දැන් බලන්න අපි දන්නවා වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ක් වෙද්දී අපිට ආව තාපය හානි වීමේ ශීඝ්‍රතාව 866.66 වොට් කියලා. හරිද? 2000 බෙදීම 3ක් කියලා. 66.66ක් නේද? එහෙනම් දැන් පුළුවන් නේද සෙල්සියස් අංශක 90 අපි දන්නවනේ අපෙන් ගානේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව දෙකක්නේ අවස්ථාව දෙකේ කියන ගැළපෙන සමීකරණ dq බෙදීම dt සමානයි කරනද තේවතාවක් θ අරින්න θ r යන්න. ඔයාලට දාන්න තිබුණ අවස්ථාව දෙකනේ. ඉස්සෙල්ලා දාන්න දුන්නා සෙල්සියස් අංශක 90 දී 90 දී දාන්නේ. සෙල්සියස් අංශක 90 දී මට උත්තරේ මතක නැහැ කී දාගෙන කියලා විතරනේ 20 බෙදී 2000 බෙදීම 3ක් වගේ මතකනේ. 2000 බෙදීම 3යි. සමානයි කේවතාවක් වස්තු උෂ්ණත්වය සෙල්සියස් 90යි නේද වෙලාවේ ප්‍රශ්නෙන් ගන්න තියෙනවා 90 වරින් 30යි පළවෙනි සමීකරණය. ඊට පස්සේ දාන්න දෙනවා සෙල්සියස් අංශක දැන් අහන්නේ කීයද 40 දී. සෙල්සියස් අංශක 40 දී අපි දන්නේ සිසිලෙක්තා x එන x සමානයි කේවතාවක් වස්තු උෂ්ණත්වය 40 40 වරින් 30යි. මේ තියෙන දෙවෙනි සමීකරණය. දැන් මොකද කරන්න තියෙන්නේ ඔයාලා දන්නවා දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණයෙන් බෙදුවා නම් හරියි. කොහොමද දන්නා දෙවෙනි සමීකරණය බෙදීම පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය තියෙනවා x සමානයි කේවතාවක් 10යි. බෙදීම පළවෙනි සමීකරණය තියෙනවා 2000 බෙදීම 3 මම එක මගේ මතකයෙන් ගත්තේ බලන්න සුළු කළා උත්තරය හරියට කියලා. කේවතාවක් 60යි නේ. ඒතර කේට කේ කැපෙන බිඳුවකට බිඳුවක් කැපෙනවා 3 ඉලක්කම උඩට යනවා. ඒ 3 ඉලක්කම මෙයා කැපෙන 2යි කියලා x 1000ක් වගේ බලන්න ඉන්නේ සුළු කරේ මට ෂුවර් නැහැ. ඔයගොල්ලෝ හරියට කරලා බලන්න කීයදාද කියලා. ඔයගොල්ලෝ හරියට කරලා බලන්න කීයදාද කියලා. පොඩ්ඩක් මගේ සුළු කරේ වැරදුනා. හදන විදිය හරියට. හදලා බලන්න ගන්න. ඒක හදලා ඉවර වෙලා උදාහරණයක් 5ක් හදන්න. එයා බලන්න උදාහරණයක් 5. ඒක නම් වස්තු දෙකක් ගැන කතා කරන්නේ. ඔබසරවත් දාගත්තොත් තාන්න දෙනවා මේක වස්තුවක් තියෙනවා. මේ වස්තුවේ දත්තර එක දෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි. මේක විශිෂ්ට අපදානිතාව 600යි. මේක උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 ඉඳලා 60 දක්වා පහළ යන්න ගත වෙච්ච කාලය මිනිත්තු 8යි. දෙවැනි වස්තුව ගැන සඳහන් වෙනවා වස්තු දෙකක්. දෙවැනි වස්තුව ගැන සඳහන් වෙනවා දෙවැනි වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි. විශිෂ්ට දාපදාරිතාව 800යි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 ඉඳලා 60 දක්වා පහළ යන්න ගත වෙච්ච කාලය කොච්චරද කියලා තමයි අහන්නේ. ඒතර මේකේ අවස්ථා දෙකේ වස්තු දෙකක් නිසා අපි ගන්න වෙන සමීකරණය වෙන්නේ සිසිල් ශීඝ්‍රතාවයක් එක්ක තියෙන සමීකරණයක්. වස්තු එකම වස්තුවක් නෙමෙයි කියන්නේ එකම වස්තුවක් නෙමෙයි කියන්නේ වස්තු දෙකක්. ඒක නිසා සිසිල් ශීඝ්‍රතාව සඳහා තිබුණු එකම සමීකරණය අපිට තිබුණේ එහෙම d θ බෙදීම dt සමානයි d θ බෙදීම dt සමානයි a dash a බෙදීම m සේවතාවක් θ රින θ r. මේක තමයි දෙන දවස් සමීකරණය වෙන්නේ. අන්න හරි නේද? d θ අතර අපි පළමු වස්තුව සඳහා දාමු. යන්න ඉස්සරහම පළමු වස්තුව සඳහා පළවෙනි වස්තුව සඳහා දැම්මොත් d θ බෙදීම d θ ගන්නවා 80 රින 60. ගත වෙච්ච කාලේ මිනිත්තු වලින් ආදේශ කරමු 8යි. k dash වෙනුවට k dash ඒ ශේෂ්ඨ බලය වෙනුවට a ශේෂ්ඨ බලය දීලා නැහැ නේද? දීලා තිබුණා නම් p එක ආදේශ කරනවා. බෙදීම m ස්කන්ධය දීලා තියෙනවා කිලෝ 8යි. c විශිෂ්ට දාපදාරිතාවය දන්නවා 600යි. θ රින θ r කියලා කියන්නේ θ වස්තුවේ උෂ්ණත්වය විරපිට ගන්න වෙන්නේ 60 80ක් කියලා දෙන්නගේ මධ්‍යම නගනේ 60ත් මේ 80ත් නෙමෙයි මේ පරාසෙ. එහෙනම් 80 ධන 60 80 ධන 60 බෙදීම 2 රින පරිසර උෂ්ණත්වය දීලා තිබුණා සෙල්සියස් අංශක 30යි. පරිසර උෂ්ණත්වය දීලා නැහැ නේද? ඔයාලට අර දාගන්න වෙනවා අපි දත්තයක් විදියට. පරිසර උෂ්ණත්වය දාගන්න සෙල්සියස් අංශක 30යි කියලා. දාලා ගන්න හදන්න.
ඊට පස්සේ පුළුවන් දෙවන අවස්ථාව. ඒතර මේක තව උපකල්පනයකුත් කරන්න වෙනවා. දෙවන අවස්ථාව සඳහා දෙවැනි අවස්ථාවට දැම්මොත් දෙවැනි අවස්ථාවේ උෂ්ණත්ව වෙනස කියන්නේ 80 ඍණ 60යි. බෙදීම කාලය කියන්නේ මට හොයන්න ඕන කාලේ x සමානයි k dash අපි මෙයාගෙත් k dash කියලා ගමු a කියලාම අරගමු. ඒක තමයි අපි උපකල්පනය කරගන්න වෙන්නේ. බෙදීම m කියන්නේ වස්තු ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි. විශිෂ්ට දාපධාරිතාව කියන්නේ 800යි. ඒතර වස්තුවේ උෂ්ණත්වය කියලා කියන්නේ අපිට ගන්න වෙනවා 80/60 බෙදීම 2යි. මෙතනදී ඇත්තම කතන්දරේ තීටා දුන්නේ නැති වුණත් කමක් නැහැ ඔයාලට. අපි යනවානේ මේ දෙකේම එක සමාන නිසා. මම මේක අරගන්නම් පළවෙනි සමීකරණය මේක අරගන්නම් දෙවෙනි සමීකරණය කියලා අරගෙන අපි උපකල්පනය ලියනවා මෙහෙම මොකද්ද පෘෂ්ඨික ස්වභාවය සහ පෘෂ්ඨික ශේෂ්ඨඵල එක සමානයි සිතමු. පෘෂ්ඨික ශේෂ්ඨඵලය සහ පෘෂ්ඨයේ ස්වභාවය සමානයි සලකමු. ඒක තමයි අපි උපකල්පනය. සමානයි සලකමු. ඕන මෙතෙන්ට 30 නැතුව θ r දාන හැදුවත් කමක් නැහැ. මොකද මෙතෙන්ට එන්නේ 70 70 θ අපි කරන්නේ මෙදින බෙදෙන එකනේ. බෙදනකොට මෙදින කැපිලා යනවා. උපකල්පනය නම් අනිවාර්යයෙන් ලියන්න. පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය සහ පෘෂ්ඨයේ ස්වභාවය එක සමානයි සිතමු. මොන වලට පුළුවන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදනකොට බෝඩ් එකේ ඉඩ මදි නිසාම ලියන්නේ නැහැ. ඔයාලා බෙදන්න කලබල නැතුව. පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණයෙන් බෙදනකොට මෙයා කැපෙනවා. k dash යට k dash a කැපෙනවා. මේ පදේට මේ පදේ සම්පූර්ණයෙන් කැපෙනවා. ඒතර ලේසියෙන් තමයි ඉතුරු වෙන්නේ. එක බෙදීම x එහෙම ඉතුරු වෙන්නේ. දෙවෙනි පළවෙනි එක බෙදීම 8. ඔයාලට ඉතුරු වෙන්නේ. බෙදීම එක බෙදීම x සමානයි අන්න මොකද මෙතන එක බෙදීම 8 වරක් 600 බෙදීම 6 වරක් 800 කියලා විතරයි ඉතුරු වෙන්නේ. ඒක ලේසියෙන්ම බෝඩ් x කියකින් හොයාගන්න පුළුවන් නේද සුදුසු. මට බෝඩ් එකේ ඉඳ නිසා මම කරේ නැහැ. ඒකත් හරියට හදාගෙන ඉවර වෙලා උදාහරණයක් 6 හදමු. උදාහරණයක් 6 බලමු. උදාහරණයක් 6. මෙහෙමද කියන්නේ සෙල්සියස් අංශක 25ක පරිසරයක එල්වා ඇති අධික උෂ්ණත්වයක තියෙන වස්තුවක් තියෙනවා. එයාගේ වස්තුවක් තියෙනවා අධික උෂ්ණත්වයක් දෙක කරපු වස්තුවක්. මේ එල්වා තියෙන පරිසරයේ උෂ්ණත්වය දීටා සමානයි සෙල්සියස් අංශක 25යි. කිසියම් අවස්ථාවක මම සිසිලන ශීඝ්‍රතාව වලට දෙනවා d θ බෙදීම dt. සිසිලන ශීඝ්‍රතාව තත්පරයට සෙල්සියස් 8.4යි. අංගාන කිසියම් අවස්ථාවක අපි දන්නේ උෂ්ණත්වය කොච්චරද කියලා අපි x කියන උෂ්ණත්වයකදී මේ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් වෙනකොට මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් වෙනකොට එයාගේ සිසිලන ශීඝ්‍රතාව ඒ කියන්නේ d θ බෙදීම dt කියගේ 4.2ක් වුණා. තත්පර සෙල්සියස් මම අහනවා මෙන්න මේ පළවෙනි අවස්ථාවේ තිබුණ උෂ්ණත්වය කොච්චරද කියලා. එහෙනම් මේකට ගැලපෙන්නේ මොකද එනවා එකම වස්තුවක් නේද? සිසිලන ශීඝ්‍රතාවයක් ගැන මේක කතා කරන්නේ. උදාහරණ සමීකරණේ d θ බෙදීම dt සමානයි k වතාවක් θ ඍණ θ r යන. අපි ඉස්සෙල්ලාම දාමු මොන උෂ්ණත්වයේද? x උෂ්ණත්වයේදී. x උෂ්ණත්වයේදී. x කියන උෂ්ණත්වයේදී සිසිලන ශීඝ්‍රතාව දන්නවා 8.4යි. k වතාවක් x කියන උෂ්ණත්වයේදී වස්තුවේ උෂ්ණත්වය x ඍණ θ r කියන්නේ 25යි නේද? පළවෙනි සමීකරණය. ඊට පස්සේ පුළුවන් මොකටද දාන්න සෙල්සියස් අංශක 40 දී. අන් සෙල්සියස් 40 දී සෙල්සියස් 40 දී සිසිලන ශීඝ්‍රතාව දන්නවා 4.2යි නේ. සමානයි k වතාවක් සෙල්සියස් අංශක 40 දී වස්තුවේ උෂ්ණත්වය 40යි නේ. ඍණ 25යි. මේ තියෙන දෙවෙනි සමීකරණය නේ. හොඳම දේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදුවා නම් හරියයි. ඒ පළවෙනි සමීකරණය තියෙනවා 8.4 සමානයි k වතාවක් x ඍණ 25යි. එදිම දෙවෙනි සමීකරණය තියෙනවා 4.2 සමානයි k වතාවක් 15යි නේ. ඒකට k ට k කැපෙනවා නේ. 4.2 k දෙකක් දුකද මෙතන තියෙනවා. දැන් මේ පැත්තට ආවනම් 30යි. 30ට 25ක් එකතු වුණා නම් 55යි නේද?
බලන්න හරිද කියලා. බලන්න ඔයාලා තේරුම් ගන්න සංවහනයේ පාඩමේ සිද්ධාන්ත තියෙන්නේ ඔච්චරයි. සිද්ධාන්ත අපි ගණන් හොද උදාහරණ ගණන් 6ක්. එමුවන් කරන්න ඕන මේකයි. මේ උදාහරණ ගණන් 6 හොඳට තේරුම් ගන්න ආයවතාවක් මම දැන් දානවා Google Forms දෙකක්. ගණන් 10 10 20ක් තියෙන මේ වෙලාවෙම හිමින් සැරේ මම වෙලාවත් ඉලක්කම් දෙනවා. හිමින් සැරේ ඔය ගණන් 20 හදන්න. ඔයගොල්ලෝ ගණන් හදලා අපේ තිපන්ති අකුල මේකන් තිය ගණන් හදන පොතක් තිබුණා. ඒ පොතේ ගණන් හදන්න Google Form එකේම තමයි ගණන් ටික තියෙන්නේ. හරිද? ඊට පස්සේ Taman දෙන උත්තරයක මාක් කරන්න. ගණන් 20ම උත්තර මාක් කරලා සබ්මිට් කරන්න. ඒ ගණන් 10ම සබ්මිට් කරාට පස්සේ තමන්ගේ කීයක් හරිද කීයක් වැරදිද කියලා එනවා. ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ ඒ ටික බලනකොට ඔයගොල්ලන්ට එනවා ලින්ක් එක. YouTube link එක. ඔයගොල්ලෝ ඒ YouTube link එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවර වෙලා බලන්න ඒ ගණන් 10 හදන විදිය. හරිද? තමන්ට ඒතර වැරදිච්ච තැන් මොනවද කියලා අඳුර ගන්න පුළුවන්කම ලැබෙවි ලේසියි. අපි ඉස්සෙල්ලා මේ ටික හදලා අද දවසට දාලා තියෙන සංවහනයේ පාඩම අවසන් කරමු. ඊළඟ දවසේදී සන්නායනයේ පාඩම උඩ සම්පූර්ණයෙන්ම අවසන් කරගන්න වලට පුළුවන් වෙයි. පාඩම සම්බන්ධව මොකක් හෝ ප්‍රශ්නයක් තිබුණා නම් ගොඩ පුළුවන් අර මම දීලා තියෙන Telegram නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න. කියලා කරන්න.